අපි දෙවියන් වහන්සේගේ වචනේ විතර ඇතුල් වෙන්නට යනවා. අපි දන්නවා දෙවියන් වහන්සේ අපිව තනි කරලා නැහැ. උන්වහන්සේ අපිව බලගන්නවලා තිබෙනවා. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ කරන කොටගෙන. ආමෙන්. ඒ නිසා ඇදහිල්ලේ ජීවිතේ අපට ගමන් කරන්න මේ පහසුවක් තියෙනවා. නිතරම දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට උපස්ථාන කරන නිසා. දන්නවද අපේ හැකියාවෙන් අපේ ශක්තියෙන් අපට මේ ඇදහිල්ලේ ගමන් කරන්න බෑ. දැන් අපේ මාංශයෙන් ප්‍රඥාව පාවිච්චි කරලා නේද දැන උගත්කම් පාවිච්චි කරලා මේ ටිකක් අපහසුයි මේ ඇදහිල්ලේ ගමන් කරන්නට. ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ අපිට ලබලා දීලා අපිව ආලේප කරලා තියෙන්නේ අපිට තනියම බැරි නිසා. දැන් ජීවිතේ තනියම අපිට ජය ගන්න පුළුවන් වුණා නම් දෙවියන් වහන්සේ ඕනේ නැහැ. හරිද? දැන් උදාහරණයක් වශයෙන් අඩි 2ක 3ක වලක ඔබ වැටලා හිටියා නම් ටක් ගාලා ගොඩ එන්න පුළුවන්. හැබැයි අඩි 100ක විතර ගැඹුරු වලකට වැටුනොත් ඔබ කොහොමද ගොඩ එන්නේ? ඒතර කාගේ හරි උපස්ථානයක් ඕන වෙනවා. ඊට පස්සේ ඔබ ගොඩ ආවට පස්සේ කිව්වොත් එහෙම මට උදව් කරපු කෙනෙක් නෑ මං තනියම තමයි ගොඩ ආවේ කියලා ඒක හොඳ නෑ. හරිද? ඒ නිසා දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ තමයි අද ඔබ ඉන්න තත්වයට ඔබව ගෙනල්ලා තියෙන්නේ. කී දෙනෙක් ඒක පිළිගන්නවද? ආමේන්. අපි සභාවට එද්දි හිටියේ කොහමද? අද ඉන්නේ කොහමද? ඒ අතර යම් දේවල් සිදු වුණා නම් ඒ සියලු දේට රහස ශුද්ධාත්මයන් වහන්සේගේ උපස්ථානයයි. හරිද? ඒ නිසා දැන් අලුත් ගිවිසුමේ සභාව ආරම්භ කරන විට ජේසුස් වහන්සේට නැත්නම් දෙවියන් වහන්සේට පූර්ව සැලසුමක් තිබුණා. දැන් දෙවියන් වහන්සේ දේවල් හිටි ගමන් කරන්නේ නැහැ. අපි තමයි නේද ගමනක් යන්න ගියත් ඒ තීරණ වෙනස් කරලා වෙන දෙයක් කරන්න පටන් අරගන්නේ. ඉතින් මේ කලින් දවසේ තීරණය කරනවා හෙට උදේ මේ ගමන යනවා කියලා. හැබැයි උදේට එන වාතාවරණයත් එක්ක හිතනවා මේ ගමන කැන්සල් කරලා මේ ගමන යනවා කියලා. දෙවියන් වහන්සේ වගේ හදිස්සියේ කලබලයට වැඩ කරන කෙනෙක් නෙවෙයි. බයිබලයේ අපට පැහැදිලිව කියනවා උන්වහන්සේ අපිව පවා තෝරාගත්තේ කවද්ද? මං ආසයි කියන්නේ. නෑ. ලෝකවල මවන්න ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල අපව තෝරාගත්තා කියලා බයිබලයේ ලියලා තියෙනවා. ඉතින් මේක සුද්ධ ලියවිල්ල බොරු කියන්නේ නෑ. රයිට්? මේක සැබෑවයි. පුදුමයි නේද? ලෝකවල මවන්න ප්‍රථමයෙන් ක්‍රිස්තුස් වහන්සේ තුල නුඹලාව තෝරාගත්තාලු. එතකොට ඔබට මේකන හිතන්න. දැන් ඔබ මේ ගැන එලිදරව්වක් ලැබුවේ නැත්නම් දෙවියන් වහන්සේගේ වටිනාකම ඔබට දැනෙන්නේ නැහැ. හරිද? දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් දෙමාපියන් දුක් මහන්සි වෙලා හම්බ කරලා අමාරුවෙන් ගෙවල් දරවල් ගොඩනගලා හැම දෙයක්ම කරලා කිසි අඩුවක් නැතුව ඔබ දේවල් වාතාවරණයෙන් හදාගත්තට පස්සේ ඔබේ දරුවෝ බිහි වෙනවා. ඊට පස්සේ දරුවෝ දකින්නේ දෙමාපියන් පුදුම තැනක ඉන්නවයි කියලා. හැබැයි දෙමාපියෝ දැනගන්න ඕනේ දරුවන්ට කියන්න පුතේ දුවේ අද ඔබ මේ දේවල් භුක්ති විඳින්නේ අපි මේ තැනට ආවේ ගොඩක් අමාරුවෙන් කියලා. හරිද? දැන් ඔබ දකින්න ඇති ඔය ඒක ප්‍රසිද්ධ දෙයක් ලංකාවේ ඔබ මේ අබේපුස්සේ පැත්තෙන් යද්දී අර ජිනදාස තලගුලි කියලා නේද ලොකු කඩවල් තියෙනවා ඒ දෙපැත්තම ඒ මුදලාලිගේ තමයි. හැබැයි අපි අහලා තියෙන කතාවක් දැන් අවුරුදු ගානකට ඉස්සර වෙලා ඒ පුද්ගලයා මේ පුට්සයිකල් එකක පෙට්ටියක් බැලන් තලගුලි වික්කයි කියලා. නේද? සාමාන්‍යයෙන් ඒක අහලා තියෙනවා. හැබැයි අද මේ ඔහු ඒ පාර දෙවැත්තේම අබේපුස්ස අල්ලගෙන ඉන්න කෙනෙක් හේතුව ඔහුගේ දුක් මහන්සිය ඔහුට ලොකු ප්‍රතිඵලයක් ගෙනලා තියෙනවා. ඒ වගේ නිට්ටඹුව පැත්තට යද්දි පොල්ලතු බත් කඩේ කියලා එකක් තියෙනවා. ඉතින් අපිට පොල්ලතු නම් පේන්නේ නැහැ. හැබැයි මේ මෑතක දැන් අවුරුදු 3කට 4කට උඩින් ওই ගියපු වෙලාවක අපි එතනින් කැමරා ගත්තා. ඉතින් ඒ වෙලාවේ මම චුට්ටක් ඇහුවා මේ අයිති කට්ටියද මේ ඉන්නේ කියලා. ඊට පස්සේ නෑ දැන් මේක බදු දීලා තියෙන්නේ. ඒගොල්ලෝ ඔක්කොම එංගලන්තේ ඉන්නේ කියලා කිව්වා. හරිද? ඉතින් නමුත් එතන දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා තිබ්බේ පොඩි පොල්ලතු බත් කඩයක්ලු. ඉතින් මෙන්න මේ වගේ අර අමාරුකම් දරිද්‍රතාවයන් ඔස්සේ ඇවිල්ලා යම් ස්ථාවරයකට ආවට පස්සේ ඒ ඉන්න අයට ඒ අතීතය කියලා දෙන්න ඕනේ. මේක බයිබලයේ තියෙන දෙයක්. ඒ දන්නවද? ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ඊශ්‍රායල් සෙනඟට මංගල්‍ය සමරන්න කිව්ව නේද? ওই මංගල්‍ය වලින් කූඩාරම් මංගල්‍ය. ඒ වගේම මුහුන් නුමුසු රොටි කන මංගල්‍ය. ඒ කියන්නේ පාස්කු මංගල්‍ය. මෙන්න මෙව්වා හරි විශේෂ මංගල්‍යයන්. හේතුව ඊශ්‍රායල් සෙනඟට දෙවියන් වහන්සේ තේරුම් කරලා දුන්න පසු කාලීන හිටියු සෙනඟට ඒ මුල් කාණ්ඩේ මෙන්න මේ විදිහට ආවේ. දැන් මුහුන් නොමුසු රොටි කන්න බෑනේ. ඒ කියන්නේ ලුණු නේද මොනවත් නැතුව නිකම්ම මේ රොටියක් කන්න බෑ අමාරුයි. හැබැයි ඊශ්‍රායල් සෙනඟට මංගල්‍යයක් තියෙනවා. මොකද්ද? මුහුන් නුමුසු රොටි කන මංගල්‍යය. නේ ඒක පාස්කු මංගල්‍යය.
එතකොට පාස්කු මංගල්‍යය පසු කාලීනව සමරද්දී ඒ ළමයි අහයිලු තාත්තේ ඇයි අවුරුද්දක් තිස්සේ නියමට මේ බටර් දාලා චීස් දාලා හදලා රොටි කාලා මේ එක දවසක් මොකද ඒව මොනවත් නැතුව නිකන් පිටි විතරක් දාලා රොටි හදලා කන්නේ මේවා කන්න බෑනේ තාත්තේ කියලා. බෑනේ මේක හරි අමාරුයිනේ කියලා. අහද්දි දරුවන්ට කියන්නලු අපේ පියවරු මිසරේ වහල් වගේ ඉද්දි දෙවියන් වහන්සේ වහල්කමෙන් එළියට ගත්තු දවස මෙන්න මේ දවස. අන්න ඒක සී කරන්නයි මේක කරන්නේ. එතකොට දරුවායි වහල්කම කියන්නේ මොකක්ද? අන්න එතකොට විස්තර කරන්න ඕනේ මෙන්න මේ වගේ දුක් විඳ අය. එතකොට මේ මංගල්‍ය සැමරීම තුල දෙවියන් වහන්සේ බලාපොරොත්තු වුණා මොකක්ද? අර අතීතය මෙනෙහි කරලා දෙවියන් වහන්සේ කළ දෙයට ගුණවන්ත සිතින් ප්‍රශංසා කිරීමක්. ඒක තමයි මංගල්‍ය වල රහස. දැන් ඒකයි මේ ඊශ්‍රායල් සෙනගට කියන්නේ මංගල්‍ය සැමරුවේ නැත්තම් වහින්නේ නැහැ කියලා. කූඩාරම් මංගල්‍ය සමරන්න කියනවා. ඒ කියන්නේ ලොකු ගෙවල් වලින් එළියට බහලා කූඩාරමක් ගහගෙන ඒක ඇතුලේ කාලා බීලා ඉන්න ඕනේ මංගල්‍යේදී. එතකොට දරුවෝ අහයිලු මොකටද අර අපේ AC රූම් එක අතහැරලා හරිද? මේ කූඩාරමක් අස්සට රිංග ගත්තේ තාත්තේ කියලා. එතකොට කියන්න ඕනේ නෑ අපේ පියවරු මෙහෙම හිටියා කාන්තාරේ අවුරුදු 40ක්. දෙවියන් වහන්සේ එහෙම දුෂ්කර ගමනකින් මේගොල්ලෝ ගෙනාවේ කියලා ඒ දෙවිඳුන් කළ දේ වර්ණනා කරන පිණිස මංගල්‍ය පැවැත්තුවා. ඉතින් මේ ආකාරයෙන් අපි බලන විට දෙවියන් වහන්සේ ගොඩක් දේවල් ෂණිකව කරන්නේ නැහැ. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සැලසුම් පූර්ව සැලසුම් අනුව දේවල් ක්‍රියාත්මක කරනවා. නමුත් මෙහිදී යම් ගැටලු තිබෙනවා. ඒ මොකක්ද? දෙවියන් වහන්සේ සොකීය සැලස්ම තුල ස්ථිරව ඉන්නවා. නමුත් මිනිස්යාගේ අකීකරුකම කරන කොටගෙන හා යක්ෂණික ප්‍රහාරයන් නිසා සමහර දේවල් වලදී බාධාවල් ඇති වෙනවා. දැන් අපි මෙහෙම කිව්වොත් ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේ මිස්රයෙන් එළියට ගේන්නේ දවස් 40කින් කනාන් දේශයට යන්න. එහෙම නේද? දින 40යි. දැන් ඔය ඊශ්‍රායල් වල ඉඳලා මේ ඊජිප්තුවට කාපට් හොඳ පාරක් හදලා තියෙනවා. මම හිතන්නේ පැය කීපයක් යන්නේ දැන් නම්. හරිද? පයින් ඇවිද්දොත් දින 40යි. මේ ඊශ්‍රායල් වල ඉඳලා නැත්නම් ඊජිප්තුවේ ඉඳලා ඊශ්‍රායල් වලට එන්න. හැබැයි මේ ප්ලෑන් එක වෙනස් කළා මිනිස්සු. දෙවියන් වහන්සේ ලස්සන ප්ලෑන් එකක් දුන්නා මිනිසුන්ට. හැබැයි මිනිස්සු ඒක වෙනස් කළා. කොහොමද වෙනස් කළේ? ඔවුන් දෙවියන් වහන්සේට විරුද්ධව කැරලි ගැසුවා. ඒකේ ප්‍රතිඵලයක් උනේ මේ අකීකරුකම නිසා එකම තැන මෙහෙම උන්ට රවුම් ගහන්න වෙලා අවුරුදු 40කට පස්සේ ඒ පොරොන්දු අත්පත් කර ගැනීමයි. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ పూర్වයෙන් සූදානම් කළ දේවල් අපි අත්පත් කරගන්න පිණිස දනවද අපි දෙවියන් වහන්සේට කීකරු විය යුතු වෙනවා. ඒක තමයි ප්‍රධානම දේ. නමුත් යක්ෂයා මෙහිදී සමහර අකීකරුකම්, කැරලිකාරකම්, මුරණ්ඩුකම් මිනිස්සුන්ගේ හදවත් වලට දාලා මිනිස්සුන්ව දෙවියන් වහන්සේගේ අභිමුඛයෙන් ඈත් කරන්නා වූ ආත්මික සටනක් එදත් තිබුණා, අදත් තියෙනවා. නමුත් මෙහිදී අදහන කෙනා අවදිමත් වෙන්නට ඕනේ. අදහන කෙනා සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකක්ද මේ ආත්මික සටන කියන එක? ඔබගේ ඇදහිල්ල බිඳ දමන්න විවිධාකාර දේවල් වලින් සාතන් සටනක නියැලෙනවා. ඉතින් මෙහිදී ඔබ සන්නද්ධ වෙන්නට ඕනේ දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේත් එක්ක. ආමේන්. ඒ නිසා මේ වත්මන් සභාව දෙවියන් වහන්සේ ඇති කරන විට වත්මන් සභාව කියන්නේ මේ අපේ ජේසු ජීවමානයේ සභාව නෙමෙයි. මම කතා කරන්නේ පෙන්තකොස්ස දවසේ පළමු කිතුණු සභාව ඇති වෙන විට දෙවියන් වහන්සේ పూర్වෙන් සැලසුමක් යොදලා තිබුණා. එහි කොහොමද ක්‍රියාකාරීත්වයන් වෙන්න ඕනේ කියලා. ඒ නිසා උන්වහන්සේ පළමුකට එහි ආරම්භය පටන් ගත්තේ ආරම්භයේ සනිටුහන් කළේ ගැලවුම් කරුවාව මේ ලෝකෙට එවීමෙන්. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත අනාගත සභාවේ ආරම්භයේ උදෙසා දෙවියන් වහන්සේ තැබුවා වූ පළමු පියවරයි. මේක ඔබ හොඳට ඔළුවට දාගන්න. දැන් දෙවියන් වහන්සේගේ ඉදිරි සැලැස්ම උදෙසා උන්වහන්සේ කල්ැතුව ඒවා තීරණය කරලා තිබුණා. හැබැයි නියම කාලවල වල ඒ සැලැස්ම ක්‍රියාත්මක වීම ආරම්භ වුණා. දැන් දෙවියන් වහන්සේ අප දිවි ගමන උදෙසා තැබූ සැලසුම් දෙවියන් වහන්සේ නියම කාලවල වලදී තමයි උන්වහන්සේ ඒවා ඉෂ්ට කරනු ලබන්නේ. දැන් මිනිසයන්ගේ කලබලකාරීත්වයෙන් හදිසියෙන් දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඉෂ්ට වෙන්නේ නැහැ කියලා දේව වචනේ ලියලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේ නියම කාලවල වල පුත්‍රයාව මේ ලෝකෙට එව්වා. මිනිස්සු ඉල්ලුවා මේ මෙසියස් වහන්සේ එන්න ඕනේ කියලා බලාගෙන හිටියා. හැබැයි ආවේ නැහැ. නියම වෙලාවේ තමයි මෙසියස් උපන්නේ කවුරුත් දන්නේ නැති විදිහට. නොදන්න තැනක නාසරෙත් වල මිනිස්සු ඇව්වා නාසරෙත් වලින් යහපතක් එන්න පුළුවන්ද කියලා ඇව්වා. එච්චර දරුණු අපහසු නගරයකින් යහපතක් එළියට ආවා. ආමෙන්.
නේද? නාසරෙත් වලින් යහපතක් එන්න පුළුවන්ද කියලා බහලා ඇති. එතකොට ගැලවුම්කාරයා නාසරෙත් වලින් එද්දී මිනිස්සුන්ගේ ඇස් උඩ ගියා. එහෙම වෙන්නේ කොහොමද? ඒක පිළිගන්න බෑ. එතකොට එදා හිටියා වූ යුදෙව් සමාජයේට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත පිළිගන්නට බැරිව ඔවුන්ගේ සිත් බැඳිලා තිබුණා. සිත් වැහිලා තිබුණා. ඒකත් పూర్වේ ප්ලෑන් එකක්. අපි දකිනවා ඒ නිසා ගැලවුම්කාරයා උපදින විට එදා යුද සමාජයේට බොහෝ අයට මම කියන්නේ 95ක් 98ක් විතර වැඩි පිරිසක් ගැලවුම්කාරයාගේ උපත ඒ වගේම සේවය නැත්නම් උන්වහන්සේ යේසුස් වහන්සේ මෙසියස් වහන්සේ කියන ඉලිදරව්ව තිබුණේ නැහැ. 2% විතර ඊටාම සුළු පිරිසකට තමයි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියන ඉලිදරව්ව තිබුණේ. හේතුව ඔවුන්ගේ සිත් දැඩි වෙලා තිබුණා නැත්නම් ඔවුන්ගේ සිත් බැඳිලා තිබුණා මේ ආලෝකමත් වීමට වෙන්න බැරි විදිහට. ඔවුන්ගේ සිත් දැඩි වෙලා තිබුණා. ඔවුන් පරණ ගිවිසුමේ ව්‍යවස්ථාවත් එක්ක නිරන්තර කාලය ගත කරපු නිසා ඔවුන් මෙසියස් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තු සිටියත් මෙසියස් වහන්සේ පැමුණුන විට ඒක පිළිගන්නට බැරි මානසික තත්වයක් ඔවුන්ට තිබුණා. මොකද ඔවුන්ගේ හදවත් පරණ ගිවිසුමේ මොසස්ගේ ව්‍යවස්ථාව සමග තමයි ඔවුන්ගේ හදවත් බැඳිලා තිබුණේ. ඒ නිසා පරිසවරු කෑ ගැසුවා, යේසුස් වහන්සේගේ ගෝලයන්ට දොස් පැවරුවා, යේසුස් වහන්සේට දොස් පැවරුවා. මේ මොන ඉගැන්වීමක්ද? මෙව අපිට පිළිගන්නට බෑ. මේ මොනවද මේ කරන්න කියද්දී උන්වහන්සේ හාස්කමක් කරනවා. එතකොට පොඩ්ඩක් මේ මොකද්ද මේ හිතා ගන්න බෑ කියලා චුට්ටක් එජස් වෙනවා, ආය ගිහිල්ලා දැඩි වෙනවා. එහෙම තමයි පරිසි මානසික තත්ත්වය එදා තිබුණේ. ඒ නිසා යේසුස් වහන්සේට ඒ දේ අභියෝගයක් වුණේ නැහැ. ඒ ඔවුන්ගේ විරුද්ධතාවය ජේසුස් වහන්සේට කුරුසට යන්න පහසුවක් ගෙනාවා. ඔබට තේරුණේ නැද්ද කියපු එක? රයිට්? එදා ඊශ්‍රායලය යේසුස් වහන්සේට විරුද්ධව ක්‍රියාත්මක වීම එම දේම තමයි ජේසුස් වහන්සේ කුරුසට යන්න හේතුවක් වුණේ. ඒ කුරුසේ තමයි සභාව ආරම්භ කරන්න හේතුවක් වුණේ. ඔබට පැහැදිලිද මේක? ඒ නිසා එදා යුද සමාජයේ එදා ඊශ්‍රායලයේ යේසුස් වහන්සේ ඉපදුනාට පස්සේ ඒ හිටියා වූ සමාජය මෙසියස් වහන්සේ ආවත් ඔවුන් මෙසියස් කෙනෙක් බලාපොරොත්තු වුණා. මොකද ඔවුන් ඒ වෙද්දි රෝම ආණ්ඩුවේ වහල්ලු හැටියට හිටියා. ඔවුන් බදු ගෙව්වා රෝම ආණ්ඩුවට. ඔවුන් මේ ෂෙකල් වලින් ගෙවන්න විදිහක් නැහැ. ඒ නිසා කයිසර්ගේ මේ මුදල් රෝම මුදල් ඔවුන්ට ගන්න වුණා. ඒ නිසා ඒ සමාජයේ හිටියා මිල මාරු කරන්න. ඒ කියන්නේ ෂෙකල් අරගෙන කයිසර්ගේ සල්ලි දෙන කට්ටිය හිටියා. මොකද ෂෙකල් තමයි ඊශ්‍රායල් වල මුදල් ඒකකය. ෂෙකල් වලින් බදු ගෙවන්න බෑ රෝම ආණ්ඩුවට. රෝම ආණ්ඩුවට බදු ගෙවන්න රෝම ආණ්ඩුවේ සල්ලි වලින් ගෙවන්න ඕනේ. එතකොට රෝම ආණ්ඩුවේ සල්ලි අරගෙන ඇවිල්ලා ෂෙකල් අරගෙන රෝම ආණ්ඩුවේ සල්ලි බෙදන ඔය මේ සාකෙවුස්ලා වගේ මිල මාරු කරන්නෝ ඒ සමාජයේ හිටිය තැන් වල. හරිද? ඉතින් ඒගොල්ලෝ මිනිස්සුන්ගෙන් අයිතු විදියට සල්ලි හම්බ කරා. ඒ කියන්නේ ෂෙකල් එකකට අපි කියන ෂෙකල් 10කට කයිසර්ගේ එක කාසියක් දෙන්න ඕනේ කියලා. මේගොල්ලෝ ෂෙකල් 20කට නැත්නම් 15කට තමයි අර වගේ එකක් දුන්නේ. වැඩිපුර සල්ලි ගත්තා. අනේ ඒ වගේ මේ අධර්මිෂ්ඨකමේ යුගයක් තිබුණා. ඒතර රෝම ආණ්ඩුවේ වහල්කම නිසා මේ ඊශ්‍රායල් වරු පීඩාවට පත් වෙලා හිටියා. ඒ නිසා ඔවුන් නිතරම යදුම් ඉදිරිපත් කරා දෙවියන් වහන්සේට අනේ මෙසියස් වහන්සේ එන්න. ඔවුන්ට ආකල්පයක් තිබුණා මෙසියස් වහන්සේ ඇවිල්ලා මේ රෝම ආණ්ඩුවට විරුද්ධව සටන් කරලා මේ රෝම ආණ්ඩුව පළවා හැරලා ඊශ්‍රායලයේ නැවත පිහිටවයි කියා. ඔවුන් බලාපොරොත්තු වුණේ ලෞකික රජෙක්. ඔවුන් බලාපොරොත්තු වුණේ දාවිද්ගේ පුත්‍රයා හැටියට එන්න ඕන මෙසියස්. එතකොට දාවිද් මොනවද කළේ? දාවිද් කලේ රාජ්‍යයන් යටපත් කරගත්තා. නැත්නම් සතුරු හමුදා පළවා හැරලා ඊශ්‍රායලය ස්ථාපිත කළා. එක්සේසත් කළා. ඊශ්‍රායල් වල ප්‍රබල රජෙක් දාවිද්. එතකොට මිනිස්සුන්ට තිබුණ මේ මානසික තත්ත්වය. ඒ නිසා ඔවුන් බලාපොරොත්තු වුණා මෙසියස් වහන්සේ දාවිද්ගේ වංශයෙන් එන්නේ. ඒ නිසා දාවිද් කරපු දේ මේ මෙසියස් ඇවිල්ලා කරන්න ඕනේ. මොකක්ද? රෝම ආණ්ඩුව පළවා හැරලා රෝම ආණ්ඩුවට විරුද්ධව සටන් කරලා ඊශ්‍රායලයේ නිදහස් රාජ්‍යයක් කරන්න ඕනේ. මේක තමයි ඒ ඊශ්‍රායල් යුදවරු බලාපොරොත්තු වුණු දේ එදා දවසේ. හැබැයි දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව ඊට වඩා වෙනස් එකක් වුණා. ඒකයි ඒසායා කියන්නේ නුඹලාගේ යෝජනා මාගේ යෝජනා නෙවෙයි. නුඹලාගේ සැලසුම්ද මාගේ සැලසුම් නෙවෙයි. ඒක අහස පොළොව වගේ දුරයි. එතකොට යුදෙව්වරු බලාපොරොත්තු වුණේ එක විදිහක්. හැබැයි දෙවියන් වහන්සේ කලේ වෙනත් විදිහක්. ඔවුන් මෙසියස් බලාපොරොත්තු වුණේ
රජෙක් නැත්නම් මේ සටන් කරන කඩු අරගෙන නේද මේ සටන් කරලා දේශය අත්පත් කරගන්න රජෙක් හැටියට. හැබැයි උන්වහන්සේ රජෙක් වගේ ආවා. ආමෙන්. උන්වහන්සේ සටනක් කළා. ඒකලේ අන්ධකාර රාජ්‍යයට විරුද්ධව. උන්වහන්සේට ලේට මාංශයට විරුද්ධව සටනක් තිබුණේ නැහැ. ඒ නිසා යුදෙව්වරු මේ මෙසියස්ව පිළිගත්තේ නැහැ. මොකද ඔවුන් බලාපොරොත්තු වුණු විදිහ කෙනෙක් වෙන්න ඕන මෙසියස්. දෙවියන් වහන්සේගේ බලාපොරොත්තුව හා මනුෂ්‍යයාගේ බලාපොරොත්තුව දෙකක්. මේක තේරුම් ගන්න. හරිද? දැන් අද ඔබ කිතුණුවෙක් හැටියට ජීවත් වෙන විට ඔබ දෙවියන් වහන්සේගේ මාර්ගයේ ඉදිරියට යන විට ඔබට එක එක ආකල්ප තිබෙන්න පුළුවන්. ඔබේ ජීවිතය ගැන, ඔබේ පවුල ගැන, දරුවන් ගැන, නැත්නම් සභාව ගැන, සේවය ගැන ඔබේ මනසේ විවිධාකාර බලාපොරොත්තු තිබෙන්න පුළුවන්. ඒක මනුෂ්‍ය හැටියට අපිට ඇති වෙන දේවල්. හැබැයි දෙවියන් වහන්සේගේ පරමාර්ථයක් තියෙනවා අපේ ජීවිතය ගැන, අපේ අනාගතය ගැන, අපේ දරුවන් ගැන, සභාවන් ගැන, සේවාවන් ගැන දෙවියන් වහන්සේගේ පරමාර්ථයක් තිබෙනවා. పూర్වයේ පටන් තියෙනවා. එතකොට දෙවියන් වහන්සේගේ අරමුණ වුණා කන්‍ය මරියතුමිය තුලින් මේ යේසුස් වහන්සේ උපදින්න සලස්වන්න එදා ඊශ්‍රායල් වල නිකන් මේ අර එපා කරපු නගරයකින්. දැන් ඔය සමහරු මේ මොන හරි තමන්ගේ දුවට පුතාට නේද කසාදයක් එහෙම බලද්දි මේ සාමාන්‍යයෙන් ගම්මාන ගැනත් බලනවා පොඩ්ඩක්. ඔය පහුගිය කාලේ මං ගම කියන්නේ මේ එක තැනක විවාහයක් කතා කරලා තිබ්බා අපේ කොල්ලෙකුට. ඉතින් ඒ දෙමව්පියෝ කිව්වා අයියෝ පාස්ටර් මේ ඒ පැත්ත හරි නෑනේ. මේ ඒ පැත්ත ටිකක් මේ දාමිරිකෝනේ ඉන්නේ. ඒ පැත්තේ කීපහම මෙච්චර ගණන් ගන්න නෑනේ. අපි වෙන පැත්තකින් බලමුද කියලා. මොකද අර නාසරෙත් වලින් යහපතක් එන්න පුළුවන්ද වගේ සමහර අයගේ මනස ඇඳිලා තියෙනවා මේ ලංකාවේ සමහර පළාත් හරි දරුණුයි. ඒ පැත්තේ මිනිසුත් එක්ක අපි ආශ්‍රය කරන්න ඕනේ නැහැ. ඒ පැත්තේට අපි යන්න ඕනෙත් නැහැ කියලා අර නිකන් ආකල්ප තියෙනවා එක එක්කෙනාගේ. අර ඒ පැත්තේ කුඩු තියෙන්නේ, ඒ පැත්තේ ගංජා තියෙන්නේ, ඒ පැත්තේ ඉන්නේ මිනිමරුවෝ, ඒ පැත්තේ ඉන්නේ දරුණු මිනිස්සු. අපෝ ওই පැත්තට යන්න එපා. මේ මෑතකත් මේ එක්කෙනෙක් මට කිව්වා පාස්සේ ඒක පවුලක් ඉන්නවා ඒගොල්ලෝ ඉන්නේ ඒ පළාතේ මේ ඊටාම අමාරුකාරයෝ ඉන්න පැත්තක. ඉතින් පාස්ටර්ලා එතනට ගියොත් එහෙම ගැටලුවක් ඇති වෙන්න පුළුවන් කියලාත් කිව්වා. ඉතින් අන්න ඒ වගේ නාසරෙත් එදා දවසේ යේසුස් වහන්සේගේ කාලේ එච්චර පිළිගත්තු නගරයක් නෙමෙයි. ඒක ටිකක් අමාරුකාරයෝ ඉන්න නගරයක්. හැබැයි දෙවියන් වහන්සේ සොකීය සැලස්ම උදෙසා තෝරාගනු ලැබුවේ ඒ නාසරෙත් වල ජීවත් වුණු තරුණියක්. ආමේන්. ඒ පුරාණ කිවිසුමේ අනාගත වක්තෘවරු කියව උන්වහන්සේ නාසරියෙක් කියලා. එතකොට ඒ වගේම උන්වහන්සේ ඒ නාසරෙත් සම්බන්ධව අනාගත වාක්‍ය කියලා තිබුණා. එතකොට බෙත්ලෙහෙම් මේ ප්‍රාතා නුඹ කුඩා නමුත් නුඹ තුලින් ඒ මිදුම්කාරයා එන්නට යනවා කියලා අනාගත වාක්‍ය කියලා තිබුණා. එතකොට ඒ නිසා මේ බෙත්ලෙහෙම් වල උන්වහන්සේගේ උපත සම්බන්ධව නාසරෙත් වල ජීවත් වීම සම්බන්ධව අනාගත වක්තෘවරු ප්‍රකාශ කර විදිහට තමයි උන්වහන්සේ ආවේ. හැබැයි ඒ තෝරාව කියෙව්වා වූ ඒ පුරාණ කිවිසුම කියෙව්වා වූ යුදෙව්වරුන්ට ඒක එළිදරව් වුණේ නැහැ. ඒ නිසා වුන් කිව්ව නාසරෙත් වලින් යහපතක් එන්නේ කොහොමද? එතකොට ඔවුන් බලාපොරොත්තු වුණා දෙවියන් වහන්සේ වැඩ කරන්නට ඕනේ මිනිසුන්ගේ ආකල්ප අනුව කියලා. නෑ කවදාවත් ඒක වෙන්නේ නෑ. දෙවියන් වහන්සේ වැඩ කරන්නේ උන්වහන්සේගේ සෝකී කැමැත්ත අනුවයි. අපේ ආකල්ප මේ දේවල් තියෙන්න පුළුවන්. අපි සිතන පතන ක්‍රමවේදයන් තියෙන්න පුළුවන්. හැබැයි ඒවට වඩා දෙවියන් වහන්සේගේ සිස්ටම් එක ගොඩක් වෙනස්. දැන් ඒ තැන් වල තමයි ඔය සමහර ගැටලු මිනිස්යන්ට ඇතිවන්නේ. ඒ නිසා අපි විවෘත වෙන්නට ඕනේ දෙවියන් වහන්සේගේ పూర్වයේ සැලසුම් වලට. දෙවියන් වහන්සේගේ ක්‍රමවේදයන් වලට. ඒ නිසා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත එදා දවසේ හිටියා වූ යුදෙව්වරුන්ට අභියෝගයක් වුණා. ඔවුන් පිළිගත්තේ නැහැ. ඔවුන් තර්ක කළා. ඔවුන් දේවමාලිගාවේ තර්ක කළා. සීනගෝගවල උන්වහන්සේට විරුද්ධව තර්ක කළා. උන්වහන්සේ ඉස්ලාම බෞතිස්මෙන් පස්සේ ඒ නාසරෙත් සීනගෝගයට ගිහිල්ලා උන්වහන්සේ වාඩි වෙලා හිටියා එදා මේ සබත් දවසට සහභාගී වෙමින්. ඒ වෙලාවේ ගමේ ඉන්නේ ඔක්කොම නෑදෑයෝනේ උන්වහන්සේගේ. ඒගොල්ලන් කතා කරලා කිව්වා අපි අද ජේසුට දෙමු බයිබලේ කියවන්න කියලා. ඉතින් ඒ වෙලාවේ මේ ව්‍යවස්ථාව කියවන අවස්ථාව ජේසුස් වහන්සේට හම්බ වුණා. ඉතින් තරුණයෙක්නේ. ඉතින් තරුණයාට ඒ අවස්ථාව දෙමු කියලා. ඉතින් උන්වහන්සේ ආවා. ඇවිල්ලා ව්‍යවස්ථාව කියවද්දි කිව්වා මේ යෙසාය 60 කියලා කිව්වා. දැන් මේ අනාගත වාක්‍යය සම්පූර්ණ වෙලා තිබේ කිව්වා. මිනිස්සු ඔක්කොම කියන්නේ ඔයා මෙසියස්ද කියලා ඇද්දගෙන ගිහිල්ලා නාසරෙත් වල කන්දක් තියෙනවා දඬුවම් දෙන කන්දක්. ඒ කන්ද මුදුනට ගිහිල්ලා උන්වහන්සේ තල්ලු කරන්න ගියා. හැබැයි ඔවුන් බලන් ඉදි උන්වහන්සේ එතනින් යන්න ගියා. එතකොට මේ නෑදෑයන්ටවත් ගම්වාසීන්ටවත් මේ මෙසියස් වහන්සේ කියන එළිදරව්ව තිබුණේ නැහැ. ඒ වගේම සමස්තයක් හැටියට ගත්තොත් මුළු ඊශ්‍රායල් වරුන්ට. නමුත් කීප දෙනෙකුට ඒක තිබුණා. කීප දෙනෙක් උන්වහන්සේව තේරුම් ගත්තා. ඔවුන් ආලෝකමත් වුණා. සමහරු ප්‍රසිද්ධියේ උන්වහන්සේ ඇදහැව්වා.
සමහරු රහසින් ඇදහැව්වා. ඒ වගේ උන්වහන්සේත් එක්ක සම්බන්ධකම් තිබුණා. හැබැයි 98ක් විතර ඊශ්‍රායලයේ යේසුස් වහන්සේව මිසිස් වහන්සේ හැටියට අදත් පිළි අරගෙන නැහැ. පොදුවේ මං කියන්නේ රාජතාන්ත්‍රික මට්ටමේ. නමුත් සාමාන්‍යයෙන් අද මෙසියානික යුදෙව්වරු, ඒ කියන්නේ යේසුස් වහන්සේ පිළිගත් යුදෙව්වරු ගොඩක් ඊශ්‍රායල වල ඉන්නවා. ඒ සම්බන්ධ සේවාවල් ඊශ්‍රායල වල තිබෙන නිසා. හරි. ඒක වෙනම කතාවක්. දැන් එදා දවසේ මේ යුදෙව්වරු ඒ නිසා යේසුස් වහන්සේට විරුද්ධ වුණා. මෙයා හරියන්නේ නැහැ. මෙයා අපට අභියෝගයක්. මෙයා ඔක්කොම සෙනග දැන් එයාගේ පැත්තට හැරිලා ඉන්නේ. එයා හාස්කම් කරනවා, මේව කරනවා, ආශර්මත් කරනවා. එයා 5000කට කන්න දුන්නා, වතුර මිදිවිෂ කළා. මේ වගේ දේවල් දැන් ලාසරස් මලවුන්ගේ නැගිටෙව්වා. දැන් මේ ජේසුස් නිකන් ඕනෑමට වැඩි උඩට එනවා. ඒ නිසා අපි මෙයාට වැඩක් දෙන්න ඕනේ කියන සැලස්ම යුදෙවරුන්ට ආවා. ඉතින් ඔවුන් බැලුවා හොඳම දේ මොකද්ද? මෙයා මරලා දාන්න ඕනේ. ඊට පස්සේ ඔවුන්ට ඒක එකපාරට කරන්න බෑ. හේතුව එදා ඊශ්‍රායල වල තිබුණේ රෝම ආණ්ඩුව. ඒ නිසා මේගොල්ලෝ රෝම ආණ්ඩුකාරයන්ට ගිහිල්ලා කිව්වා මේ යේසුස් අපේ ආගමට විරුද්ධව වැරදි උගන්වනවා කියලා. ඉතින් ඒගොල්ලෝ කිව්වා ඒක ඕගොල්ලන්ම විසඳ ගන්න කියලා. අපිට ප්‍රශ්නයක් නැහැ කියලා. නමුත් අවසානයේ මේගොල්ලෝ බල කරා මේ යේසුස් අත්අඩංගුවට ගන්න කියලා. ඉතින් ඒ නිසා අර යුදෙව්වරු සතුටු කිරීමේ අරමුණින් රෝම නායකයෝ මොකද කළේ? යේසුස් වහන්සේව රෝම හේවාවේ යවලා අත්අඩංගුවට අරගත්තා. ඊට පස්සේ ඔවුන් නැවත කිව්වා මේ අත්අඩංගුවට අරගන්නව පමණක් නෙවෙයි මෙයාව මරලා දාන්න ඕනේ කියලා නායක පූජකයෝ කුමන්ත්‍රණය කළා. දැන් සාමාන්‍ය උන්වහන්සේගේ ගෝලයන්ට මේක තේරුනේ නැහැ. මේ කුමන්ත්‍රණය ඔවුන් ගොඩක් ඇඬුවා. ඔවුන් වැළපුණා. නමුත් ජේසුස් වහන්සේ දැනගෙන හිටියා මොකද වෙන්නේ කියලා. ආමේන්. ජේසුස් වහන්සේ අවබෝධයෙන් හිටියා දැන් මොකද්ද මෙතන සිදුවන දේ කියලා. ඒ නිසා උන්වහන්සේ නිහඬව හිටියා. උන්වහන්සේ නිහඬව හිටියා. ඒක වෙලාවක පිලාත් ඇවිල්ලා කියනවා ඔයාව කුරුසේ යන ගහන්නයි, ඔයාව නිදහස් කරන්නයි මට බලය තියෙනවා කියලා කිව්වා. උන්වහන්සේ එක වචනයක කිව්වේ ඉහලින් උඹට ඒක දුන්නේ නැත්තම් මට විරුද්ධව උඹට කිසි බලයක් නැහැ කියලා කිව්වා. ඒතර උන්වහන්සේ අවබෝධයෙන් හිටියා මේ එරෙහිව නැගෙන රැල්ල ඇයි නැගෙන්නේ? උන්වහන්සේ අවබෝධයෙන් හිටියා මේ එන්නේ කුමකටද? අනාගත සභාව වෙනුවෙන්. ඇයි? උන්වහන්සේගේ ශරීරයේ නැමැති තිරේ මැදින් ඒක ඉරිලා ඒ ආකාරයෙන් තමයි කරුණාව ලෝකෙට එන්නට යන්නේ. ඒක සංකේතයක් තමයි දේවමාලිගාවේ තිරය ඉහළ සිට පහළට දෙකඩ විරුණා. පහළින් ඉහළට තමයි තිරයක් ඉරෙන්නේ. නමුත් උඩ ඉඳලා යටට ඉරුණා මේක. ඒ කියන්නේ ඉහළින් කරුණාවක් පහළට පැමිණුණා. එතකොට උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේගේ ශරීරයකට කැඩෙන්න ඕනේ, කුඩු වෙන්නට ඕනේ, උන්වහන්සේ පූජාවක් වෙන්නට ඕනේ, උන්වහන්සේගේ වැగిරෙන්නට ඕනේ. මොකද උන්වහන්සේ ආවේ උදෙසා. එතකොට උන්වහන්සේ දැනගෙන හිටියා උන්වහන්සේට එන මේ කුමන්ත්‍රණය උන්වහන්සේව මරන්න, උන්වහන්සේව ඝාතනය කරන්නට මේ යුදෙව්වරු දරන ප්‍රයත්නය නිකන් එකක් නෙමෙයි. ඒක පසුපස දෙවියන් වහන්සේට සලස්මක් තිබුණා. ඒ නිසා යේසුස් වහන්සේ නිහඬ වුණා. උන්වහන්සේ පාඩුවේ හිටියා. ඒගොල්ලෝ කරන්න හදන දේ කරන්න උන්වහන්සේ අවස්ථාව දුන්නා. උන්වහන්සේ අවසානයේ කිව්වා මේක අන්ධකාරයේ පෑය. හැබැයි අන්ධකාරයේ පෑය ගත වෙන විට ඊට පස්සේ උදා වෙන ආලෝකයක්. හලෙලූයා. උන්වහන්සේ අවබෝධයෙන් තමයි කිව්වේ මේක අන්ධකාරයේ පෑයක් කියලා. ඒ නිසා උන්වහන්සේ නිහඬව හිටියා. බයිබලයේ කියනවා උන්වහන්සේ ඒ කුරුසේ මරණය දක්වා මරන්ට ගෙනෙන බැටළුවෙක් වගේ බැටළු පැටවෙක් ලොම් කපන්නා ඉදිරියේ නිහඬව සිටින්නාක් මෙන් උන්වහන්සේ පාඩුවේ හිටියා. නේද? අර බැටළුවගේ ලෝම කපා ගද්දි නේද? ඌ නිහඬව ඉන්නවා. හැබැයි ඔබ බල්ලෙක්ගේ පොඩ්ඩක් මයිල් ගහකින් ඇදලා බලන්න. නේද? බැටළුවා මෙහෙම පාඩුවේ හිටියා. ඉන්නවා. ඉතින් ඌගේ ලෝම ඔක්කොම කපලා මස් ගුලියක් වගේ ඌ පැත්තකට දානවා. ඊට සීතලෙන් ඌ ගැහෙනවා. ඒත් ඌ හපන්න යන්නේ නැහැ. ඒක තමයි බැටළුවගේ මානසික තත්ත්වය. හැබැයි බල්ලගේ මානසික තත්ත්වය ඊට වඩා වෙනස් එකක්. ඉතින් මේ යේසුස් වහන්සේ බැටළුවෙක් වගේ. ඒ නිසා බයිබලයේ යේසුස් වහන්සේව උපමා කරන්න බැටළුවෙක් ගන්න. රයිට්? ඒ උන්වහන්සේ ඒ වගේ නිහඬව හිටියා. උන්වහන්සේට නිඳා කරද්දී, උන්වහන්සේට අපහාස කරද්දී, උන්වහන්සේට කටුවටුන දාලා තලද්දී, උන්වහන්සේට කසපහර ගහද්දී, කුරුසේ කරේ තියලා නැගපන් අර කන්දර කියලා කියද්දී, උන්වහන්සේ නිහඬව ඔක්කොම කරා. ඒ උන්වහන්සේ දන්නවා මේ ඔක්කොම විදදරා ගන්න හේතුව මොකද්ද? අනාගත සභාව උදෙසා. මම මේ කතා කරගෙන එන්නේ ඔබට තියෙන වටිනාකම ගැන, ඔබට මට තියෙන වටිනාකම ගැන. ඒතර මේවා పూర్වයේ පටන් දෙවියන් වහන්සේගේ හදවතේ තිබුණු සැලසුම්. නමුත් ඒවා ඉටු වීමට යන විට ඒ වෙනුවෙන්
තම පුත්‍රයාට මැදහත්කාරකම් කරන්න සිදු වුණා. මොකද ඒක කරන්න වෙන කෙනෙක් නැහැ. කුරුසේ පූජා වෙන්න වෙන කෙනෙක් නැහැ. හිටියනම් උන්වහන්සේ වෙනවා. එවන්න කෙනෙක් නැහැ. ඇයි ඔක්කොම ආදම්ගෙන් ආපු කට්ටිය, ඔක්කොම පාපෙන් ආපු කට්ටිය. එතකොට ශුද්ධවන්ත ලයක් වගුරන්න ඕන වෙලා තිබුණා පෞකාරයන්ගේ ගැලවීම උදෙසා. එතකොට පොළවේ හැම මිනිස්යාගේම ලය ආදම්ගේ පාපේ නිසා ජම්මික පාපෙන් ආපු ලයක් තමයි තිබුණේ. ඉතින් ඒ නිසා හැමෝම පව් කරලා බයිබලයේ රෝම 3:23 කියන්නේ සියල්ලෝම පව් කරලා දේව මහිමින් හීන වෙලා ඉන්නවා. ඒ නිසා කිසිම ශුද්ධවන්තයෙක් පොළවේ නැහැ කුරුසේ පූජාවක් වෙන්න. උන්වහන්සේගේ ව්‍යවස්ථාව කරන කොටගෙන ධර්මිෂ්ඨ වුණ සෙනගක් විතර එදා හිටියේ. ඒ කියන්නේ ව්‍යවස්ථාව ඉෂ්ට කරන්නා ධර්මිෂ්ඨ කොට ගණන් ගත්තා. ගණන් ගනු ලැබුවා. එහෙම නැතුව ශුද්ධවන්ත ලයක් තිබුණ නැහැ. ව්‍යවස්ථාව නිසා පාපේ පහ කරලා ධර්මිෂ්ඨෙක් හැටියට ගණන් ගනු ලැබුවා විතරයි. නමුත් ඒ ලේ වගුරලා හරියන්නේ නැහැ. ඒ නිසා බයිබලයේ කියන සතුන්ගේ, එළුවන්ගේ, බැටළුවන්ගේ ලේ වලින් පව් කමා කළ නොහැකි නිසා තම පුත්‍රයාණන් ලෝකෙට එවන්න පියාණන් වහන්සේ තීරණයක් කරගන්නවා. ඒ නිසා මේ යේසුස් වහන්සේගේ කුරුසට යාම ඒක పూర్වයේ පටන් තිබුණු දෙවියන් වහන්සේගේ සැලැස්මක්. එතකොට යේසුස් වහන්සේ කුරුසයට ගේන්න නැත්නම් එවැනි වද වේදනාවකට ගෙන එන්න නිකන් බෑ. උන්වහන්සේට චෝදනාවක් තියෙන්නට ඕනේ. නිකන් එන ගහන්න බෑ. උන්වහන්සේට විරුද්ධව දේවල් තියෙන්නට ඕනේ. අන්න ඒ දේ කරන්න යුදෙව්වරු කණ්ඩායමක් හිටියා. ඔබට පැහැදිලිද මේ කතාව? දැන් නිකාම යේසුස් වහන්සේට කියන්න බෑනේ මේ රෝම හේවායෝ මල්ලිලා එන්න සෙට් එකේ එන්න මං කුරුසෙට යන්න යනවා එන්න ගොල්ගොතා කන්දේට මං යන්න එන්න මට ඇවිල්ලා යන ගහන්න කිව්වොත් කවුරුත් එයිද මොකද්ද අයියෝ ඔයාව මරන්නේ කොහොමද අපි නේද එහෙම කියයි නේද දැන් උන්වහන්සේ මිනිස්සෙක් හැටියට හිටියේ එතකොට උන්වහන්සේට කියන්න බෑ එන්න කට්ටිය එන්න දැන් අන ගහන්න දැන් වෙලාව හරි කියලා කියන්න බෑ කවුරුත් එන්නේ නැහැ පැත්තකටවත් ඒ නිසා උන්වහන්සේ ඒ තැනට යන්න උන්වහන්සේට රැල්ලක් හැදෙන්න ඕනේ සමාජ රැල්ලක් හැදෙන්නට ඕනේ එහෙම නැතුව යේසුස් වහන්සේට යන ගහන්නේ නැහැ. පොඩි මේකක් කරලා නඩු විභාගයක් තියලා නෑ නෑ මෙයාගේ වැරදක් පේන යන්න කරුණාකරලා යන්න කියලා කියයි. නමුත් සමාජ රැල්ලක් හැදුනා කුරුස යන ගහලා මරන්න. කුරුස යන ගහලා මරන්න. එතකොට අර පාස්කුවේ එක්කෙනෙක් නිදහස් කරන්න ඕන වෙලා තිබුණා. ඉතින් පිලාත් හිතුවා මෙයා යේසුස් වහන්සේව නිදහස් කරමු කියලා. යුදෙවරුක නෑ නෑ නෑ. යේසුස්ව මරන්න. අර භයානක අපරාධකාරයෙක් ඉන්නේ බරම්බස් කියලා නේද? අර මිනිමරු කියන්නේ මිනිහා වෙලියට දාන්න කියලා කිව්වා. එතකොට එහෙම කියද්දී බලන්න මේ මිනිස්සුන්ගේ හදවත්වල කොච්චර දැඩි භාවයක්ද? එතකොට උන්වහන්සේ මහා භයානක අපරාධකාරයෙක් ඇති. ඉන්නකම් කලේ වතුර විදිවිෂ කළා නේද? මලවුන් නැගිට්ටෙව්වා මේ මිනිසුන්ට පෙනීම දුන්නා අංශභාග රෝගීන් සුව කළා. සමාජ මෙහෙවර කරේ. හැබැයි ඒ යේසුස් වහන්සේ කරපු කිසිම යහපතක් යුදෙව්වරුන්ට තේරුම් ගන්නට බැරි වුණා. ඒ නිසා ඔවුන්ගේ එකම දේ උනේ යේසුස් වහන්සේව මරන්න. යේසුස් වහන්සේව ඝාතනය කරන්න. යේසුස් කුරුසේ යන ගහන්න. යේසුස් කුරුසේ යන ගහන්න. බාර ජීසස් ෆිල්ම් එක බලවන එක හරිය ලස්සනට හදලා දිනවා. ඔවුන් කෑ ගහනවත් උස්සගෙන මුළු යුදෙව් සේනාවම ඇවිල්ලා යේසුස්ව මරන්න අර බරම්බස් එළියට දෙන්න කියලා. එතකොට මිනිස්සු ඒ ධර්මිෂ්ඨකම ඝාතනය කරන්න කියලා කිව්වා. මිනි මරුවෙක්ව අපරාධය අධර්මිෂ්ඨකම එළියට දාන්න කියලා කිව්වා. මිනිස්සු ඒක තමයි එදා තෝරගනු ලැබුවේ. හැබැයි මේකට හේතුවක් තිබුණා. එහෙම රැල්ලක් හැදුන්නේ නැත්තම් ජේසුස් වහන්සේ කුරුසෙට යන්නේ නැහැ. ජේසුස් වහන්සේ කුරුසෙට නොගියා නම් සභාව ආරම්භ වෙන්නේ නැහැ. ඒ නිසා අපි දකිනවා දෙවියන් වහන්සේගේ పూర్ව සැලසුම් සභාව උදෙසා තිබුණා එදත් අදත් තිබෙනවා. එතකොට උන්වහන්සේ සභාව උදෙසා තමයි ජීවිතේ පූජා කරනු ලැබුවේ. දැන් කුරුසේ උන්වහන්සේ ඇන ගහලා මරද්දි ඇත්තටම උන්වහන්සේ තනි වුණා. මරියතුමිය ළඟ හිටියා යොහන් හිටියා. අපි දකිනවා බයිබලයේ කියනවා අනිත් ගෝලයෝ දීවා. පේදුරු ඇන ගහන්න ඉස්සලම ආදහිරිය වුණා. මං අඳුරන්නේ යේසුස් දන්නේ කිව්වා. අවුරුදු 3.5ක් එකට ඉඳලා අන්තිමට කිව්වා මං දා අඳුරන්නේ මං දන්නේ නැහැ. ඔයා දන්නවද අර යේසුස්? නෑ මං දන්නේ නැහැ. නේද? උන්වහන්සේට කලින් කිව්වා නේද? තුන් පාරක් ඔයා මම අඳුරන්නේ නැහැ කියලා කියනවා කියලා. ඒක හරියටම වුණා. දැන් උන්වහන්සේගේ පීඩාව වෙනාවේ කවුරුත් නැහැ. උන්වහන්සේ අතහැරලා ගියා. උන්වහන්සේ තනි කළා. අවසාන යොහන් හිටියා අර මරිතුමියව බාර කරන්න. මේ මව ඔබගේ මව ඒ වගේ බලා ගන්න කියලා. බාර දුන්නා. එතකොට උන්වහන්සේ හුදකලාවේ මිය යන විට මිනිස්සු මේ මොහොතේ දැක්කේ නැහැ අනාගත සැලැස්මක්. මිනිස්සු දැක්කේ නැහැ කිතුණු සභාව. මිනිස්සු දැක්කේ නැහැ පොළවේ මිනිස්සුගේ ගැලවීම, යක්ෂයාගේ පරාජිතකම, සභාව වර්ධනය. මේ මොනවද දැක්කේ නැහැ. දැක්කේ උන්වහන්සේ වැන ගහලා උන්වහන්සේ ගොල්ගොතා කන්දේ කුරුසේ මිය ගිහිල්ලා ඉන්නවා. ඒක පරාජිත දර්ශනයක්.
ඒ පරාජිත දර්ශනය දකිද්දී ඔක්කොලම හිත කඩාගෙන වැටුණා. දැන් ඔක්කොම ඉවරයි. දැන් ඔක්කොම ඉවරයි. දැන් යේසුස් ඉවරයි. දැන් ඔක්කොම අවසానයි. ළඟ හිටපු ගෝලයෝ ඊට පස්සේ මොකද කරේ? ආපහු මුහුදු රස්සාවට ගියා. දැන් ඔක්කොම ඉවරයි බං. යම් මුහුදු රස්සාවට. යොහාන් යාකෝබ් පේදුරුලා අන්තිමට මාළු අල්ලන්න යන්න ගියා. ඇයි ඒ? දැන් යේසුස් වහන්සේ නැහැ. ඔක්කොම කතාව අවසానයි. අවුරුදු 3මාරක් හොඳට හිටියා. ඔක්කොම වුණා. දැන් දැක්කේ කුරුසේ තනි වෙලා මැරිලා ඉන්න මිනිහෙක්ගේ රූපයක්. එතනින් එහාට කිසි බලාපොරොත්තුවක් නැහැ. හැබැයි මේ නිහඬියාව තිබුණේ දින 3යි. දින 3ක නිහඬියාවකින් පස්සේ අපි දන්නවා මොකද්ද උනේ? ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටිනවා. හලෙලූයා. ඒ නිසා අපි දකිනවා ඊට පස්සේ උන්වහන්සේ දින 40ක් ගෝලයන්ට උගන්වනවා, ශක්තිමත් කරනවා, ඔවුන් හොයාගෙන යනවා, ඔවුන් දිරිමත් කරනවා. අවසානයේ උන්ට කියනවා ඕගොල්ලන්ට එක දෙයක් වෙන්නට යනවා. ඕගොල්ලෝ තනි වෙලා ඉන්න යන්නේ නැහැ. මම මගේ පියාණන් වහන්සේ වෙතට යනවා. මම මගේ පියාණන් වහන්සේ වෙතට යන්න ඉස්සර වෙලා මම මගේ පියාණන් වහන්සේගේ පොරොන්දුව ඔබ වෙතට එවනවා. මොකක්ද ඒ පොරොන්දුව? ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේ. ඒ නිසා ක්‍රියා අද මගේ දේශනාව දැන් තමයි පටන් අරගන්නේ. හරිද? ක්‍රියා 1:8ට අපි ගමන් කරන විට රයිට් අපි එතන දකිනවා ඔවුන්ට අනර්ග පොරොන්දුවක් උන්වහන්සේ දෙනවා. ඒ අනර්ග පොරොන්දුව අපි අහමු. ක්‍රියාපොතේ 1 පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය බලන විට මෙන්න මෙතනදී තමයි දෙවියන් වහන්සේගේ සැලසුම දැන් පොළවේ පටන් ගන්න යන්නේ. එතෙක් ඊටාම පරාජිත ඊටාමත්ම මොනත් සිදු වෙන්නේ නැති අධෛර්යමත් වෙන වාතාවරණයක් තමයි තිබුණේ. එකිනෙකා හුදකලා වෙලා එකිනෙකා තනි වෙලා මොකද්ද උනේ අනේ හීනකින්වත් හිතා ගන්න බැරි දෙයක් නේද උනේ ඈ ජේසුස් වහන්සේ මැරිලා ගියා දැන් මොනවද වෙන්නේ අන්න යාකෝබ්ලා ගිහිල්ලා මාළු අල්ලනවා නේද දැන් අපි වැඩක් නැහැ කියලා දැන් අපිට දේව මාලිගාවට යන්නත් විදිහක් නැහැ නේද අපි කලින් කෑ ගැහුවා යේසුස් වහන්සේත් එක්ක එකතු වෙලා දැන් යේසුත් නැහැ අපිට නායකයෙකුත් නැහැ මොනවා කරන්නද දන්නේ නැහැ කියලා මේගොල්ලෝ කම්පණයටපත් වුණා. හැබැයි මේ ඔක්කොම කම්පන අප්සෙට් ඔක්කොම තිබ්බේ දින 3යි. දින 3කින් වාතාවරණය වෙනස් වුණා. ආමේන්. ආමේන්. දෙවියන් වහන්සේ යහපත්. උන්වහන්සේගේ සැලසුම් කිසිවෙකුට වළක්වන්නට බැරිය. දෙවියන් වහන්සේ යහපත්. උන්වහන්සේ ඊට පස්සේ දින 40ක් උන්වහන්සේ හාස්කම් කරේ නැහැ. උන්වහන්සේ කොහෙවත් සංචාරය කළේ නැහැ. ඔබ හොයලා බලන්න. උන්වහන්සේ දින 40ක් ගෝලෙත් එක්ක හිටියා. මලවුන්ගෙන් නැගිටලා උන්වහන්සේ මොනවත් කළේ නැහැ. උන්වහන්සේ අනාගතයට ගෝලයෝ ටික ලෑස්ති කළා. ගෝලයන්ව දිරිමත් කළා. ඒකේ පළවෙනි වගන්තිය තමයි අපි මෙතන දකින්නේ. අපි කියවමුද ක්‍රියා 1:8. නමුත් ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නහුය. එවිට නුඹලා යෙරුසලමෙහිද මුළු යුදයෙහිද සමාරියෙහිද පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්නහුයයි කීසේක. උන්වහන්සේ ස්වර්ගයේ දැන් දින 40 අවසන් වෙලා උන්වහන්සේ ඔක්කොම උගන්වලා කරලා දැන් අනාගතයේ ඔබ සභාව ගොඩනගා ගන්න ඕනේ. මේ හැම දෙයක්ම උන්ට කියලා ඉවර වෙලා උන්වහන්සේ දැන් ස්වර්ගාරෝහණය වෙන්න මොහොතට ආවා. උන්වහන්සේ ඒ මොහොතේදී උන්ට කතා කරලා කියනවා ඔලිව් කන්දේදී ශුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරේ පැමිණි කල නුඹලා බලය ලබනවා. මේක තමයි දෙවියන් වහන්සේගේ සැලසුම. ශුද්ධාත්මයන් වහන්සේ අප වෙතට එවලා ශුද්ධාත්මයන් වහන්සේ කරණ කොටගෙන අපිව ආලේප කරලා ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය සහ බලය ඒ අභිෂේකය අපට නිදහස් කරලා මේ පොළවේ ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්න ඔබ මාව ආලේප කරලා තිබෙනවා. හලෙලූයා. ඒ නිසා තවත් හුදකලා වීමක් ඔබට නැහැ. තවත් පරාජිතකමක් ඔබට නැහැ. ඔබට තිබෙන්නේ ජයග්‍රාහී ගමනක්. දෙවියන් වහන්සේ උදෙසා ඔබට මට බලය දීලා තිබෙනවා. මේක දෙවියන් වහන්සේගේ පොරොන්දුවක්. දැන් මේක ඔබ අල්ල ගන්නට ඕනේ. මේක ඔබ දකින්නට ඕනේ. ඒ නිසා වර්තමාන කාලයේ දෙස බලද්දී අධෛර්යමත් කිරීමේ ආත්ම එවැගේම මිනිසුන්ව පසුබට කරවන්නා වූ ආත්ම එවැගේම ඇදහිල්ල කඩා බිඳ දමන ව්‍යවුල්කාරී යක්ෂාත්ම
තමන්ගේ කාලය අවසාන වෙන බව දැනගෙන සභාවන් වලට විරුද්ධව ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ඔබ ලබාගත්තා වූ පණිවිඩය, ඔබ ලබාගත්තා වූ ඇදහිල්ල, ඔබ ලබාගත්තා වූ දෙවියන් වහන්සේගේ වචනය සහ ආලේපයේ බලය ඔබ භාවිතා කළ යුතු කාලයක් ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මෙතන යේසුස් වහන්සේ තා පැහැදිලිවම කියනවා ශුද්ධාත්මයන් වහන්සේ ඔයා වෙතට එනවා. එවිට ඔයා බලවත් මිනිසෙක් වෙනවා. ඒ නිසා මම ඔබගෙන් ඉල්ලීමක් කරන්න කැමති, තව ඉදිරියට තව දේවල් අහන්නට යනවා. ඔබ මේ ශුද්ධාත්ම ආලේපය ලබා ගන්න. ඒකේ සංකේතයක් ලකුණක් වගේ තමයි මේ අන්‍ය භාෂාව ඔබට ලැබෙන්නේ. ඒ නිසා ඔබ මේ ගැන උනන්දු වෙන්න. දැන් ගොඩක් යාඥාවල් යොමු වෙන්නේ මේ කාලේ ගොඩක් වෙලාවට ඔබේ අවශ්‍යතාවයන් උදෙසා. ඒ කියන්නේ මේ ආර්ථික ශාරීරික අවශ්‍යතාවයන් උදෙසා තමයි ගොඩක් අයගේ යදුම් දෙවියන් වහන්සේ වෙතට යොමු වෙන්නේ. නේද? ආර්ථික මේ ගැටලු වලට ඔබ වහන්සේ මිදීමක් දෙන්න නේද? අනේ ස්වාමිනේ ඩීසල් නැව ඉක්මනින් පැමිණේවා. නේද? මම දැක්කා මේ බවුසර් එකක් එනවා මේ පෙට්‍රල් ෂෙඩ් එකකට කට්ටිය රතිඤ්ඤ දාලා අම්මෝ ආවද කියලා වඳිනවා. දැන් මේ යන ක්‍රමවේදයේ දේශ බලද්දී මිනිසුන්ට යදුම් ඉදිරිපත් වෙලා තිබෙන්නේ මේ ජීවත් වීම සම්බන්ධව. ඒ කියන්නේ තමන්ගේ අවශ්‍යතාවයල් සපුරා ගැනීම උදෙසා කරන යාඥාවල් අපි ගොඩක් වෙලාවට ඉදිරිපත් කරන්නේ. නමුත් මම ඔබට කියනවා දෙවියන් වහන්සේ ඔබට සපයයි ආශිර්වාද කරයි. හැබැයි මෙහිදී ප්‍රමුඛතාවයක් දිය යුතු වන්නේ ඔබේ ආත්මික ජීවිතයටයි. මොකද අපි අර ගීතිකාවෙත් ගායනා කළා මෙලවට මා කිසිවක් ගෙන ආවේ නැහැ. මුකුත් ගෙන ආවේ නැහැ. මේ පොළවේ දෙවියන් වහන්සේ ඔබට දුන ආශිර්වාදය තමයි අද ඔබගේ වෙලා තිබෙන්නේ. නමුත් දවසක හැම දෙයක්ම අතහැරනවා, අපි ස්ථානය වෙනස් කරනවා. ඒ ස්ථානය වෙනස් කරන්න යන විට, ස්ථානය වෙනසකට යන විට ඔබට ඉතිරි වෙන්නේ ඔබේ ආත්මය පමණයි. ඔබේ රත්තරන් ටික අරන් යන්න යන්නේ නැහැ. ඔබේ ඉඩකඩම් ටික අරගෙන යන්න යන්නේ නැහැ. ඔබගේ ගෙවල් දොරවල් යාන වාහන මොනවත් අරගෙන යන්න යන්නේ නැහැ. ඔබේ ඇතුලේ තියෙන ආත්මය විතරයි නිදහස් වෙන්නේ. ඒ නිසා පුළුවන් නම් ආත්මෙන මාලයක් දාන්න. පුළුවන් නම් ආත්මේ රණින් පළඳවන්න. ඒ රන් තමයි ඇදහිල්ල. ඔබේ ආත්මය දීප්තිමත් කරගන්න. ඒ නිසා ඒ දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදෙසා දේවල් කරන්න. ඒ නිසා මේ කාලේ මම ඔබෙන් ඉල්ලන විශේෂයෙන් ඔබ යාඥා කරන්න ස්වාමිනී, ඔබ අන්‍ය භාෂාව නැත්නම් ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලබලා නැත්නම් ඔබ ඒ ගැන යාඥා කරන්න ස්වාමිනී මාව ආලේප කරන්න. ස්වාමිනී මට ශුද්ධාත්මයන් වහන්සේගේ බලය එවන්න මං වෙතට. දෙනවා අනිවාර්යයෙන්මයි. දැන් කවුරු හරි අන්‍ය භාෂාව කතා කරනකොට හොඳට අහගෙන ඉඳලා ගෙදර ගිහිල්ලා ඒක ඔබ කියන්න එපා. දැන් මේ ළඟදී මට එක්කෙනෙක් කිව්වා එයාගේ ඒ ගැන දැනුවත් වෙලා නැහැ. එච්චර සභාවට ඉගැන්වීම් වලට සම්බන්ධ වෙන්න බැරි වුණ කෙනෙක්. එයා කිව්වා පාස්ටර් මං කොහම අහනවා මේ වර්ෂිප් එකත් මං කරනවා. අර කමක් නැද්ද අර පාස්ටර් කතා කරන්නේ අර භාෂාවක් මං වචන දෙකක් තුනක් මං කියනවා. දැන් මේ පාස්ටර් කියනකොට මං ඒක අහගෙන කියනවා. මං කිව්වා ඔව් ඒක එපා. ඒක කරන්න එපා. නෑ එයා දන්නේ නෑ. අවංකවම එයා දන්නේ නෑ. හොඳයි අහපු එක. මගේ ඒක ඇවිල්ලා ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ක්‍රියාත්මක කරන විට ඔබට ලැබෙන දෙයක් මිසක් තව කෙනෙක්ගෙන් අහගෙන ඉඳලා කියන දෙයක් නෙමෙයි. දැන් ඔය මම දන්නවා සමහර සභාවල් වල කියනවා මේ තව කෙනෙක්ගෙන් අහගෙන ගෙදර ගිහිල්ලා ඒවා පුරුදු වෙන්න කියලා. දැන් ඒක මගේ ඔය හිතවතෙක් ඉන්නවා කාලෙකට පස්සේ හම්බුනේ. එයාගේ අම්මා එක සභාවකට යනවලු. ඉතින් මෙයා ඇවිල්ලා කියනවා මේ ඒගොල්ලන් කතෝලික මේ පාස්ටර් මේ අන්‍ය භාෂාව මගේ හැම කොහොමද මේ අන්‍ය භාෂාව ලැබෙන්නේ? මගේ අන්‍ය භාෂාව ලැබෙන්නේ දෙවියන් වහන්සේ තුලින්. එහෙමද? මේ දැන් අපේ අම්මලාට කියලා දීලා තියෙන වෙන එකක් නේ. මගේ මොකද්ද? හොඳට අහගෙන ඉන්න කිව්වලු. එහා පැත්තේ කෙනා කතා කරනවා. ඊට පස්සේ ඔයත් ඒකම කියන්න පටන් ගන්න කිව්වලු. එතකොට හරියයි කියලා කිව්වලු. දැන් අපේ අම්මා මොකද්ද එකක් අහගෙන ඇවිල්ලා කනක් ඇහෙන්න බෑ ඒක කියවනවා. හරි අමාරුයි කියලා කිව්වා. ඉතින් මෙයා හිතන්නේ අන්‍ය භාෂාව කියන්නේ කවුරු හරි මොකක් හරි දොඩවන වචන ටිකක් අහගෙන ඉඳලා ඒක ගෙදර ගිහිල්ලා කියන එක කියලා. ඒක එහෙම නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙතට පැමිණි කල්ලි මෙතන ලියලා තියෙනවා ඔබ බලය ලබනවා. ඒ බලය කියන්නේ ඒක ඇතුලේ ආත්මික දීමන, ආත්මික වරම් නේද? ආත්මයන් වහන්සේගේ ලොකු ක්‍රියාකාරීත්වයක් ඔබ තුල ඇති වෙනවා. ඒක එකක් තමයි අන්‍ය භාෂාව. ලකුණක්. එතකොට
දැන් ලකුණක් හැටියට දැන් ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල සාමාන්‍යයෙන් ඉන්නවා. නමුත් මේ බලය දෙනවා කියන ස්ථානයේදී ඔබට ප්‍රධානව ලැබෙන දෙයක් තමයි අන්‍ය භාෂාව. දැන් සමහරු කියනවා ඔය අන්‍ය භාෂාව කතා කරන්න ඒවා ඕක කතා කරලා වැඩක් නැහැ. මේ කාලේ වැරදි ගැනීම ගොඩක් තියෙනවා. ගොඩක් වැරදි ගැනීම තියෙනවා. ඔය YouTube එකේ වීඩියෝ ක්ලිප් දානවා මේ හරි දේ වගේම වැරදි දේ මිනිස්සුන්ට ගන්නලා ඒක දානවා අන්තර්ජාලයට. ඊට පස්සේ ඒවට හිත ඇති මිනිස්සු ඒව බලනවා. ඊට පස්සේ ඕම් වියවුල් වෙනවා. ඉතින් හොඳට ආශිර්වාද ලබාගෙන ආපු මිනිස්සු YouTube එකේ වීඩියෝ ක්ලිප්ස් බලලා කතාවෙන් ඒක හොඳම දේ මෙහෙම කිව්වොත් ඔවුන් ඇන ගන්නවා. හරිද? බයිබලේ තියෙනවා තුමු මැනගත්තෝයි කියලා. ඉතින් ඒ නිසා මේ ඔබ ඒවට වියවුල් වෙන්න එපා. අන්‍ය භාෂාව අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ දෙන දෙයක්. ඒක කාගේ හරි කතා කරන එකක් කාලා කියගෙන ඉන්න එකක් නෙමෙයි. ඒතකොට අන්‍ය භාෂාව ඔබ තුල ක්‍රියාත්මක වෙන්නේ අපි මේ ආපු වචනය අනුව ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ඔබ ලැබුව විටයි. ඒ නිසා මම ඔබට කියනවා මේ කාලේ ඔබ ලබන්න උත්සාහ කරන්න කියන්නේ ඔබ ඉල්ලීමක් කරන්න දෙවියන් වහන්සේගෙන් ස්වාමිනී මාව ආලේප කරන්න. මට අන්‍ය භාෂාව දෙන්න. ඉතින් ඔබ හොඳට ජොලිතව ප්‍රශංසා කරගෙන යන විට ඔබගේ තොල් පැටලිලා කුඩා කුඩා වචන කියවෙන්න පටන් අරගන්න. ඊට පස්සේ ඔබ එම වචන කියන්නේ ඒ කියවන දෙයට ඉඩ හරින්න. ඊට පස්සේ ඒක ලැන්ග්වේජ් එකක්. ඒක භාෂාවක් හැටියට ඔබ තුල ටිකක් කල් යද්දී පරිවර්තනය වෙනවා. ඊට පස්සේ ඔබට අන්‍ය භාෂාවෙන් පැයක් වුණත් කතා කරන්න පුළුවන්. ඒක භාෂාවක් නෙමෙයි සිංහල භාෂාවෙන් උදේ ඉඳලා කතා කරන්නේ නේද? ඉතින් ඒ වගේ තවත් භාෂාවක් ඔබට පුළුවන් ඊට පස්සේ ඒක දිගට කතා කරන්න. ඊට පස්සේ සිතේ ඇති වෙන සිතවිලි ඔබ පරිවර්තනය කරගෙන නැත්නම් අන්‍ය භාෂාවෙන් ඔබ දෙවියන් වහන්සේට කතා කරන්න පුළුවන්. දැන් සිංහලෙන් යාඥා කරන්නත් පුළුවන්. ඊට පස්සේ අන්‍ය භාෂාවෙන් යාඥා කරන්නත් පුළුවන් ඕනනම්. ඒක තමන්ගේ අතුලාන්තරයෙන් තමන්ට මැනේජ් කරගන්න පුළුවන්. මොකද ඒ ආත්මය අපිව අභිබවා යන්නේ නැහැ. ආත්මයන් වහන්සේ අප තුල කීකරු වෙනවා. කීකරු වෙනවා කියන්නේ මේ අපි කියන දේ ආත්මයන් වහන්සේ කරනවා නෙමෙයි. ආත්මයන් වහන්සේ අපි තුලින් කරන දේ අපිට පාලනය කරගන්න පුළුවන්. ඒ නිසා ඔය ගහගෙන දැන් අන්‍ය භාෂාවේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබෙන මොහොත ලොකු අර නිකම් බලයක් ලැබෙනකොට දරා ගන්න බැරුව මිනිස්සු ඇදගෙන වැටෙනවා, දඟලනවා, එහෙම වෙනවා. හැබැයි ටික දවසක් යද්දී ඒක කන්ට්‍රෝල් වෙනවා. හැබැයි සමහරු මොකද කරන්නේ අර අන්‍ය භාෂාව කතා කරන හැම වෙලාවකම භයානක විදියට මෙහෙම දඟලනවා. එතකොට අර ළඟ එක්කෙනාට බොක්සින් ප්‍රහාර ලැබෙනවා නොමිලේ. එහෙම නැහැ. ගොඩක් අය ඒ ආලේපය බලය ලබන වෙලාවේ ඒක අර දරා ගන්න බැරුව ඒක නුහුරු දෙයක් Taman තුලේ බලවත් බලය ක්‍රියාත්මක වෙද්දී ඇද්දගෙන වැටෙනවා, දඟලනවා මේ එහෙම දේ වෙනවා. හැබැයි ඒක ක්‍රමක්‍රමයෙන් Taman තුල Tamanට ඒක පාලනය කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් එහෙමනම් දැන් මම දැන් අන්‍ය භාෂාව කතා කරන්න පටන් අරගත්තොත් මේ පෝඩියම් බිම වැටෙයි මේ ඕගන් ටික කඩාගෙන වැටෙයි නේද? එහෙම නැහැ. හරිද? හැබැයි දෙවියන් වහන්සේ බලය අලුත් කරන විට එහෙම නැත්නම් උන්වහන්සේ තව බලවත් කරන විට සමහර තැන්වල ඒ ආලේපය කරන කොටගෙන වැටෙනවා. ඒ වගේ සිදුවීම් වෙනවා. නමුත් සමස්තයක් වශයෙන් අරගත්තොත් ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපය ලැබුවායට ඒ ආත්මයන් වහන්සේගේ ක්‍රියාවල් පාලනය කරගන්න පුළුවන් Taman තුල. මොකද දෙවියන් වහන්සේගේ ආත්මේ බියවුල්කමේ ආත්මයක් නෙවෙයි. ඒක සමාදානයේ ආත්මයන් වහන්සේ නිසා. ආමෙන්. ඉතින් මම ඔබ දැනුවත් කරන්නට ඕනේ. ඒ නිසා සමහර අය මේ කාලේ කියනවා මේ අන්‍ය භාෂාව ඕනේ නැහැ. දැන් ওই සිංගප්පූරු සභාවක් ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලන් මේ මුදල් දීලා මිනිසුට මේ කියන ওই සභාවල් වලට යන අය හොයාගෙන යනවා. ඒ වගේ කට්ටිය. ගිහිලා කියනවා මේ ඕගොල්ලෝගේ සභාවේ අන්‍ය භාෂාව කතා කරන්න උගන්වනවනේ. ඌව වැඩක් නැහැ. ඌව බොරු දේවල්. ප්‍රේමේ තමයි වැදගත්. ප්‍රේමේ වැදගත්. එතකොට ඇයි මං අහන්නේ ප්‍රේමේ වැදගත් තමයි. මං ඒක අනිවාර්යයෙන්ම කියනවා වැදගත් කියලා. මං අහන්නේ මේ අන්‍ය භාෂාව වෙයි සුළු කරන්නේ. දැන් ඒකට සිංගප්පූරුවෙන් සමහර දේවල් කරනවා අය අයට. ඒගොල්ලෝගේ ටීචින් එක ව්‍යාප්ත කරන පිණිස. එතකොට මේගොල්ලෝ කියනවා මේ යේසුස් කියන නාමය විතරක් පාවිච්චි කරන්න, ත්‍රිත්වය පාවිච්චි කරන්න එපා. ඒක කල්ට් එකක්. ඒක වැරදි ගැනීම මේ සමාජයේ තියෙනවා. එතකොට මේ අපේ විදිහටම තමයි හැම දෙයක්ම කරන්නේ. නමුත් ඔවුන්ගේ ඉගැන්වීමේ ක්‍රමවේදය ටිකක් හැරෙනවා. ප්‍රධාන දෙයක් තමයි ඉගැන්වීමේ මේ වර්තමානයේ හැමතැනම තියෙන නිසා මම ඔබ දැනුවත් කරන්නේ. ඔවුන් කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන් විතරයි බෞතිස්ම කරන්නේ. නමුත් අපි මහා ආඥාවේ දකිනවා බෞතිස්ම කරන්න ඕන කොහොමද? පියාණන්ගේ පුත්‍රයන්ගේ ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයෙන් ඕම් බෞතිස්ම කරන්න. ඒක තමයි මහා ආඥාව. හැබැයි පේදුරුවේ හදිස්සියට කියපු වචනයක් අර ක්‍රියා දෙවෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්ති කියනවා යේසුස් වහන්සේගේ නාමයෙන් බෞතිස්මය ලබන්න ඒකට ශුද්ධාත්ම දීමන ඔයාලට ලැබෙනවයි කියලා. ඒගොල්ලෝ ඒ මොහොත විතරක් අරගන්නවා යේසුස් වහන්සේගේ නාමයෙන් විතරයි එහෙනම් බෞතිස්ම කරන්න ඕනේ. අපි නමුත් මහා ආඥාවේ කියනවා ත්‍රිත්වයේ නාමයෙන් බෞතිස්ම කරන්න. මෙන්න මේ වගේ දේවල් ගෙනල්ලා ඔවුන් තර්ක ඉදිරිපත් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් විතරයි බෞතිස්ම කරන්න ඕනේ. එතකොට සමහර ත්‍රිත්වයේ නාමයෙන් බෞතිස්ම ලැබුපය ඔව ඉගෙන ගද්දී ඒගොල්ලෝ තේරුම් නැති අය කියනවා එහෙනම් ආව ආයි බෞතිස්ම කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කියනවා අන්‍ය භාෂාව කතා කරන්න එපා. ඒක ඕනේ නැහැ.
අන්‍ය භාෂාව කියවන එකෙන් වැඩක් තියනවද? අරවර මොකද වැඩක් තියෙන්නේ කියලා එහෙම අහනකො ඒක නෙන්නම් කියලා හිතෙනවා අහන කෙනාට. මොකද ඔහුන් තුල වැරදි ආත්ම ක්‍රියා කරද්දී වැරදි ආත්ම ඔබේ මනස ආක්‍රමණය කරනවා. හැබැයි ඔබ ඒකට ඉඩ දෙන්න එපා. මේ මම ඒ තැන්වලට ගිහලා උනම් කතා කරන්න පුළුවන් මේ වෙලාවේ ටිකක් මගේ මොනවාද දේශනාවෙන් චුට්ටක් විතර මම දැන් එළියට ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා මේ දැන් කොරින්තිපතේ මම 14 වෙනි පරිච්ඡේදයේ කියනවා අන්‍ය භාෂාව තමන්ගේ ආත්මය වර්ධනය කරනවා. පවුල කියනවා මම අන්‍ය භාෂාවෙන් කතා කරන මිනිහෙක්. හැබැයි ඔහු කියන සභාවේදී අනිත් අයට තේරෙන්නේ නැත්නම් ඔබ සාමාන්‍ය භාෂාව ඒගොල්ලන්ට කතා කරන්න කියලා. ඒ කියන්නේ වෙනම කතාවක්. හැබැයි ඔහු කියනවා මම හැම කෙනාටම වඩා මම අන්‍ය භාෂාව කතා කරන කෙනෙක් කියලා. මොකද අන්‍ය භාෂාව ඔබේ ආත්මය වර්ධනය කරනවා. ඒ නිසා ඔබ අන්‍ය භාෂාව ලබා ගන්න. අන්‍ය භාෂාව තමයි අපේ මනසේ පාලනයකින් තොරව අපි කතා කරන එකම දේ. ඒ කියන්නේ කවදාවත් අපේ මනසෙන් පාලනයක් නැතුව අපිට අන්‍ය භාෂාව කතා කරන්න පුළුවන්. රයිට්? එතකොට අපේ මනසේ කිසි පාලනයක් නැහැ. ඒක සම්පූර්ණ ආත්මෙන් තමයි අපිව පාලනය වෙන්නේ. හිතලා නෙමෙයි කතා කරන්නේ. අපිට කතා වෙනවා. එතකොට මනස සම්බන්ධයක් නැහැ අන්‍ය භාෂාවට. අන්‍ය භාෂාවට සම්බන්ධ වෙන්නේ කෙලින්ම ආත්මය. දැන් අපි මෙහෙම කතා කරද්දී මනස සම්බන්ධයි ආත්මය සම්බන්ධයි. රයිට්? අපි මනසේ දැනුමත් එක්කත් කතා කරනවා ආත්මය දැනගන්නත් එක්කත් කතා කරනවා. හැබැයි අන්‍ය භාෂාව කතා කරද්දී මනස නිදහස් වෙනවා ආත්මය කතා කරන්න පටන් අර ගන්නවා. එතකොට ආත්මය කතා කරද්දී ආත්මය වර්ධනය වෙනවා. ඒ නිසා ඔබ අන්‍ය භාෂාව ලබන්න ඕනේ. කීදෙනෙක් ආමෙන් කියන්න යනවද? අන්‍ය භාෂාවෙන් ඔබ අඩුම පැය භාගයක්වත් යාඥා කරන්න ඕනේ. අන්‍ය භාෂාව ලැබලා තියෙන කට්ටිය. එවිට ඔබේ ආත්මය නැගිටින්නට යනවා. ඒතර ශුද්ධාත්මයන් වහන්සේ අප වෙතට එන විට මේ බලය අපි ලබා ගන්න සෙනගක්. ඒ බලයෙන් ඇයි දෙවියන් වහන්සේ අපව බලවත් කරලා තිබෙන්නේ? මේ පොළව ජය ගන්න නැතුව බෑ. ඒ නිසා අභියෝග බාධා ඔබට එන විට මේ ආත්මය තුල තිබෙන ඇදහිල්ල ඔබ පාවිච්චි කරලා මේ හැම අභියෝගයක් ඔබට ජය ගන්නට දෙවියන් වහන්සේ මාර්ගය උදා කරලා තිබෙනවා. ඒ නිසා ඔබ තනි නෑ. ඔබ තරයේ මේක විශ්වාස කරන්න මම තනි වූ පුද්ගලයෙක් නෙමෙයි. කියන්නේ මම තනි වූ පුද්ගලයෙක් නෙමෙයි. ශුද්ධාත්මයන් වහන්සේ මා සමගයි. ආමෙන්. ඒ නිසා සහභාගීකමේ ජීවිතයක් අපිට තියෙනවා. කියන්නේ හැමෝම සහභාගීකමේ ජීවිතයක් මට තිබෙනවා. කා සමගද? ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක. හැබැයි ප්‍රශ්නයක්. සහභාගීකමේ ජීවිතයක් තිබුණාට මදි. ඔබ සහභාගී වෙන්න ඕනේ. ඒ කියන්නේ සහභාගීකම් පවත්වන්න ඕනේ. එතන ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක කොහොමද ඔබ සහභාගීකම් පවත්වන්නේ? අන්න ඒකේ ප්‍රධාන ස්ථානය තමයි ඔබ අන්‍ය භාෂාව කතා කරන එක. ඒ වගේම ඔබ දෙවියන් වහන්සේගේ වචනය කියවන එක. මම නිකන් අහන්නම් අත උස්සන්න ඕනේ නැහැ. අත උස්සන්න එපා. ආමෙන් කියන්නත් එපා. මම නිකන් අහන්නේ. ඔබ කී දෙනෙක් දවසකට අඩුම පැය භාගයක්වත් බයිබලයේ බලනවද? කියවනවද කියොත් හොඳ නැහැ නේද? නැත්නම් බලනවද නැත්නම් කියවනවද? එහෙම අහමු. නේ බලනවද කියන්න හොඳ නැහැ. බයිබලේ බලනවද? දැන් මෙහෙම යද්දිත් බයිබලේ බලන්න පුළුවන්. අර තියෙන බයිබලේ. හරිද? කී දෙනෙක් බයිබලේ කියවනවද? අත උස්සන්න එපා. ආමෙන් කියන්නත් ඕනේ නැහැ. නිකන් ඔබ ඇතුලෙන් ඔබ හිතන්න කී දෙනෙක් ඔබ අඩුම දවසකට පැය භාගයක් ඔබ බයිබලේ කියවනවද? කියවලා දේවල් තේරුම් ගන්නවද? මේක තමයි ඒ සහභාගීකම. අන්‍ය භාෂාව ලබලා තියෙන කී දෙනෙක්? දැන් මේකට ප්‍රතිචාර එපා. මම කැමති නෑ. එතකොට අර නොකරන කෙනා අපහසුතාවයට පත් කරන්න මම කැමති නෑ. ඒ නිසා ප්‍රතිචාර ඕනේ නෑ. කී දෙනෙක් අන්‍ය භාෂාව ලබලා තියෙන අය ඔබ අඩුම විනාඩි 20ක්වත් ඔබේ ගෙදර අන්‍ය භාෂාව කතා කරනවද? දැන් හිතන්න මේ ගැන. දැන් පහුගිය කාලේ ඩිවෝෂන් නැත්තම් මෙනෙහි කිරීමේ නේද ඔයගොල්ලෝ කියව මෙනෙහි කරන්න එක ලියන්න ඒ වගේ දේවල් කිව්වා. කී දෙනෙක්ගේ අතින් ඒ දේ සිදු වෙනවද? වචනය කියවලා මෙනෙහි කිරීමේ කාලය. දැන් එහෙමනම් දැන් ඔබ හිතන්න ඔබ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක සහභාගීකම් පවත්වලා තියෙනවද? දැන් මම ඔබට වෝනින් එකක් දෙනවා. ඒ තමයි කරුණා කරලා ඒ සහභාගීකමෙන් ඈත් වුණ අය අද ඉඳලා නැවත සහභාගීකමට ඇතුල් වෙන්න ඕනේ. ඒකට ආමෙන් එපා. අද තීරණයක් අරගන්න ඕනේ. මම මේ සහභාගීකමට ඇතුල් වෙනවා. මොකද එවිට තමයි ඔබ තුල බලය වැඩ කරන්න පටන් අරගන්නේ. දැන් මම ඔබට සමහර කාරණා කීපයක් ඉදිරිපත් කරන්න කැමතියි. ඒ නිසා අපි මාර්ක් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි වගන්තියට
යන විට ඔබ දන්නවා මේ ලස්සන කතාවක් තියෙනවා මේ යේසුස් වහන්සේ කුණාටුවක් නිශ්චල කිරීම සම්බන්ධව. මාක් 4 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි එක ලස්සන කතාව 35 ඉඳලා තියෙනවා. නමුත් අපි අදාළ වාගන්තිය තමයි දන්නේ කියවන්න යන්නේ. අපි මේ කතාව බැලුවොත් යේසුස් වහන්සේ ගෝලෙත් එක්ක ඔරුවකින් එගොඩ යන්නට ගියා. ඒ එගොඩ යන්නට යන වෙලාවේ මොනවද උනේ? ලොකු මුහුද මැදදී ලොකු කුණාටුවක් ආවා. මේක ඇවිල්ලා ගලීලේ මුහුද. ඉතින් ඒකේ කුණාටු ඇති වෙනවා. අර මධ්‍යධරණී මුහුදේ සිට විශාල සුළං ඇවිල්ලා මේ ගලීලේ මුහුදට උඩින් තියෙන කඳුවල වැදිලා ඒ සුළඟ ආපහු මෙහෙම කැරගෙනවා. කැරගෙද්දී ගලීලේ මුහුදේ රැලි ඇති වෙනවා. ලොකු රැලි ඇති වෙනවා. ඉතින් ඒවා කුණාටු හැටියට තමයි නම් කරලා තිබෙන්නේ. ඉතින් කුණාටු එනවා ලොකු රැලි ඇති වෙනවා. ඒ විට මේ ඔරු පෙරලෙනවා. ඒ වගේ ජීවිත හානි සිදු වෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකට මේගොල්ලෝ පත් වුණා. ඒ වෙලාවේ අපි දන්නවා පේදුරුතුමා කෑ ගහලා කියනවා මේ ස්වාමීනි අපි මැරෙන්න යනවා. දැන් ඒ වෙලාවේ යේසුස් වහන්සේ කොහොමද හිටියේ? යේසුස් වහන්සේ නිදාගෙන හිටියා. නිදා ගන්න හොඳ තැනක් නේද? උන්වහන්සේ නිදාගෙන හිටියා. මේ ඒ වෙලාවේ පේදුරු කෑ ගහලා උන්වහන්සේව අවදි කරනවා. උන්වහන්සේට යාඥා කරනවා නේද? උන්වහන්සේට කතා කරන එකට අපි කියන්නේ යාඥා කරනවා කියලා. උන්වහන්සේට තට්ටුවක් දාලා කියනවා නැගිටින්න ස්වාමීනි අපි මැරෙන්න යනවා. ඔබ වහන්සේ අපි ගැන සලකන්නේ නැද්ද කියලා. ඒ වෙලාව උන්වහන්සේ නැගිට ගමන් ඉස්ලාම් කුණාටුව නිශ්චල කරලා ඔය 40 වෙනි වගන්තියේ උන්වහන්සේ ගෝලයන්ට ආමන්ත්‍රණය කරනවා මේ විදිහට. අපි බලමු ඒ වගන්තිය. උන්වහන්සේද නුඹලා බයව සිටින්නේ මන්ද? තවම නුඹලාට ඇදහිල්ල නැද්දයි කීසේක. දැන් මේ අය ජේසුස් වහන්සේ අවදි කරලා කියනවා ස්වාමිනේ අපි විනාශ වෙන්නට යනවා. ඇත්තටම මේක විහිළු කතාවක් නෙමෙයිනේ නේද? මේක ඇත්තටම සිදුවුණු සිදුවීමක්. දැන් මේ ගෝලයන්ට ඒ වෙලාවේ මරණ භීතිය දැනුණා. දැන් අනිවාර්යෙන් දන්නවා මේකට වැටුණොත් ඉවරයි. මොකද මැද්දේනේ දැන් ගලිලේ මුහුද මැද්දේ. පීනන්නත් බෑ මේ මොනවාද වෙරළ ළඟපාතත් නැහැ. ඉතින් ඒගොල්ලන්ට මරණ භීතිය ආව. ඒ කියන්නේ බලාපොරොත්තු විරහිත වාතාවරණයක් ඔවුන් වට වුණා. එවිට ඔවුන්ට කරන්න තිබෙ එකම දේ දැන් විපත්තිදායක වෙලාවක් ආවොත් කාටත් සී වෙන්නේ කාවද? දෙයියෝ සී වෙනවා. දෙයියෝ සී වෙනකොට දෙයියෝ හිටියා එතන. හරිද? ඒතර ඒගොල්ලෝ ගිහිල්ලා මොකද කරේ? උන්වහන්සේව අවදි කරා. නැගිටින්න අපි මැරෙන්න යනවා. බේර ගන්න. දෙයියෝ මෑලට මෙහෙම කියනවා. මං උඹලා බේරන්නේ නැහැ. උන්වහන්සේ කළා නිශ්චල කළා. හැබැයි උන්වහන්සේ උන්ට ඊට පස්සේ කිව්වා මෙහෙම කතාවක්. ඇයි බය වෙලා ඉන්නේ? තාමම නුඹලාට ඇදහිල්ල නැද්ද? දැන් අපි දකිනවා යේසුස් වහන්සේ ගෝලයන්ගෙන් බලාපොරොත්තු වුණු මට්ටමට ඔවුන් වර්ධනය වෙලා හිටියේ නැහැ. උන්වහන්සේ නිදාගත්තේ උන්වහන්සේ නිමාඩු ගත්තේ ඇයි? මේ කුණාටුවක් එන බව දන්න හින්දා. දැන් කවුරු හරි හිටියොත් ඒක අසාධාරණ නැහැ. උන්වහන්සේ නිදාගත්තේ උන්වහන්සේට අවදිලා හිටියානම් මේගොල්ලන්ට බයවත් වෙන්නේ නැහැ නේ කියලා. දැන් උන්වහන්සේ සම්පූර්ණ මොකද්ද කළේ මේ ලෝකෙට ඇවිල්ලා අනාගත සභාව උදෙසා ගෝලය පුහුණු කළා. එතකොට පුහුණු කරලා දැන් අපි කියමුකෝ මේ කවුරු ලයිසන් ගන්න ලර්නර්ස් කෙනෙකුට නේද? ඉස්සලාම මේ ලර්නර්ස් එකේ මහත්තයා මේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි වෙලා ගියර් ටික උගන්නලා ක්ලච් එක බ්‍රේක් නේද? මේ ඇක්සලරේටර් ඔක්කොම ටික කියලා දීලා ස්ටියරින් එක මේ ඔක්කොම නේද සිග්නල් දාන විදිහ ඔක්කොම කියලා දීලා ඉවරලා ඊට පස්සේ යා මොකද කරන්නේ? අදාළ කෙනාට මේ ඩ්‍රයිවිං සීට් එකේ වාඩි කරවනවා. වාඩි කරවලා හරි දැන් ස්ටාර්ට් කරමු බලන්න කියලා නේද? එයා වැඩේ ආරම්භ කරනවා. එතකොට දැන් එයා හැමදාම ඩ්‍රයිවිං ස්කූල් යන විට ලර්නර්ස් එකට ගියාට පස්සේ මේ පුරුදු වෙන්න යන මිනිහා ඉස්සරහ සීට් එක තියාගෙන හැමදාම මේ මනුස්සයා වාහනේ ලවලව හිටියොත් එහෙම මාස 3ක් ඉවර වුණාට පස්සේ අරයට වාහනේ ලවන්න බෑනේ. ඒතර මෙයා ඒකට පුහුණු කරන්නට ඕනේ. දැන් යේසුස් වහන්සේ අපට දුන්නා වූ ජීවිතය මේක හොඳට අහගන්න. ඇදහිල්ලේ ජීවිතයක්. හැමෝම කියන්න මට ඇදහිල්ලේ ජීවිතයක් දීලා තිබෙනවා. එහෙනම් මම හැම වෙලාවෙම මට තියෙන්නේ ඇදහිල්ලෙන් ජය ලබන ජීවිතයක්. ළඟ එක්කෙනාට කියන ඔයාට තියෙන ඇදහිල්ලෙන් ජය ගන්න ජීවිතයක්. ආමෙන්. තේරුම් අරගන්න. දැන් ඔබ ව්‍යවස්ථාව රැකලා ධර්මිෂ්ඨ වෙන අයවත් ව්‍යවස්ථාව තුලින් ජීවත් වෙන අයවත් නෙවෙයි. ඒ යුදෙවරුන්ට ඒක තියෙන්නේ. ඔවුන් පොරොන්දු මත ආශිර්වාද ලබනවා.
උන්ට ඇදහිල්ලක් ඕනේ නැහැ. නියම කාලට වැස්ස හම්බ වෙනවා. ඒ දෙවියන්වහන්සේ පොරොන්දු වෙලා තියෙනවා. ඒ කාලෙට වැස්ස දෙනවා. එහෙනම් මංගල්‍ය පවත්තන්න මම ඔබට මෙහෙම ආශිර්වාද කරනවා. මේක කළොත් මේක ලැබෙනවා. ඒක තමයි පරණ කිවිසුම. මේක නොකළොත් ඒක ලැබෙන්නේ නැහැ. හැබැයි අලුත් කිවිසුම ඊට වෙනස්. අලුත් කිවිසුමේදී ඇදහිල්ලෙන් අත්පත් කර ගැනීමක් තිබෙන්නේ. එතකොට යේසුස් වහන්සේ ඉස්සලාම පුහුණු කළේ උන්වහන්සේ ළඟ හිටපු ගෝලයන්ව. ඇයි සභාව ඒ තැනට එසවෙන්නට ඕන නිසා. මොකද ගෝලයන් තමයි ඊට පස්සේ සභාවට ආభాෂණයක් ඇති කරන්නේ. නායකයන්නේ සභාවට ආభాෂණයක් ඇති කරන්නේ. එතකොට මේ නායකයන්ට ඇදහිල්ල යේසුස් වහන්සේ ඉගැන්නුවා. ඒ ඇදහිල්ල උගන්වන්න ඕන නිසා කුණාටුවක් එන බව දැනගෙන උන්වහන්සේ නිදාගත්තා. දැන් සමහර කාලයන් වලදී ඔබට දැනේවි දෙවියන් වහන්සේ මගේ යාඥාවට පිළිතුරක් දෙන්නේ නැහැ වගේ කියලා. ඒ කියන්නේ පොඩි මේ වියලි කාලයන් වගේ ඔබට සමහර අවස්ථාවල් වල දැනෙන්න පුළුවන්. එවැනි පරීක්ෂාවේ අපහසු කාලයන් ඔබ ගත කරන්නේ හරියට මෙන්න මේ යේසුස් වහන්සේ අර ඔරුවේ නිදාගත්තා වගේ ඔබට හුදකලා වීමේ කාලයන් ඔබේ ඇදහිල්ලේ ගමනේ තියෙන්න පුළුවන්. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි දැන් ඔබ නැගිටින්න කාලය ඇවිල්ලා තිබෙනවා. ඒ කියන්නේ ඔබේ ඇදහිල්ල ක්‍රියාත්මක කරවන්න කාලය ඇවිල්ලා තිබෙනවා. ඒතර උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔයාගේ යාඥාවට වඩා ඔයා ඇදහිල්ලෙන් දේවල් අත්පත් කර ගැනීම. අන්න ඒ නිසායි උන්වහන්සේ කිව්වේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙතට පැමුණුනාම ඔබ බලය ලබන්නට යනවා. ඒක සභාවට දුන්න පොරොන්දුවක්. දැන් අපි මේ කතාව කතා කරන්නේ සභාව ආරම්භ වෙන්න පෙර. ඒ කියන්නේ යේසුස් වහන්සේගේ කුරුසයට පෙර තිබුණේ ව්‍යවස්ථාවේ කාලය. හැබැයි යේසුස් වහන්සේ ගෝලයන්ව සූදානම් කළේ ව්‍යවස්ථාවේ කාලෙට නෙවෙයි කරුණාවේ කාලයට. ඒක සංක්‍රාන්තියක්. ඒක අර කියන්නේ අප්‍රේල් මාසෙට අර රාශියෙන් මේ රාශියට මාරු වෙනවා කියන. ඒක සංක්‍රාන්තියක්. ඒක හුව මාරුවක්. උන්වහන්සේ අනාගත සභාව උදෙසා උන්වහන්සේ ගෝලයන්ව සන්නද්ධ කිරීමක්. ආමෙන්. ඒතකොට මේ සන්නද්ධ කිරීම උදෙසා ගෝලයන්ට විවිධ අපහසුතාවයන් වලට මුහුණ දෙන්න සිදු වුණා. එක වෙලාවක අරුබුදයක් ආවා 5000ක් සෙනග ඉන්නවා. යේසුස් වහන්සේ ඇවිල්ලා කියනවා මේ මිනිසුන්ට කන්න මොනවද දෙනවද? දැන් මෙතන සමහර කට්ටිය ආපුවාම මම මේ අපේ බ්‍රදර්ස්ලාට කියනවා මේගොල්ලෝ තේ එකක් දෙමුනේ. හරි පාස්ටර් කියලා මේ එළියට ගිහිල්ලා චුට්ටක් දැන් හම්බෙන්න ආපු අය මම මෙහෙම ඉන්නවා හම්බෙන්න ආපු අය මගේ පැත්ත බලන් ඉන්නවා. මම පණිවිඩය දුන්න කට්ටිය චුට්ටක් එළියට ගිහිල්ලා අර යන්නේ නැහැ. චුට්ටක් අතෙන්ට ආයේ මගේ දිහා බලන් ඉන්නවා. එතකොට මම දන්නවා වෙන්න ඕනේ මොකද්ද කියලා. ඊට පස්සේ මම එක්ස්කියුස් කරලා ඉන්න චුට්ටක් ඉන්න කියලා මම අනිත් පැත්තෙන් ගිහිල්ලා කතා කරලා කියනවා මොන හරි ගේන්න ඕනේ නේද? ඔව් පාස්ටර් බිස්කට් ඉවර වෙලා. දැන් යේසුස් වහන්සේ මේ වගේ ගෝලයන්ට එක දණක අභියෝගයක් දෙනවා 5000ක් සෙනග හිටියා. යේසුස් වහන්සේ කියනවා මේගොල්ලෝ දැන් හොඳට බඩගිනි මේගොල්ලෝ කන්න දෙන්න. දැන් එක එකනා මොනවද කරන්නේ ස්වාමීනි? අම්මෝ ඉන්න සෙනග දැක්කහම නේද? මසු කීයක රොටි ගේන්න වෙයිද? අනිත් එක නෑ ස්වාමීනි. එහෙම කොහොමද දැන් අපි ගාව මුකුත් නෑනේ කරන්න විදියක් නෑනේ. දැන් මේ කාරණාව සම්පූර්ණම මානසිකව මේ ගෝලියෝ හිතන්න පටන් අරගත්තා. ඊට පස්සේ එක්කෙනෙක් කියනවා මේ අර පොඩි ළමෙක් විතරයි ඉන්නේ. එයාට උදේ කැම ටික අම්මයි වෙලා තියෙනවා දවල් කැම ටික මේ රොටි පහකුයි මාළු දෙකකුයි එච්චර තමයි තියෙන්නේ ස්වාමීනි. මේ ක්ලීන් සූට් එම්ටි පොකට් ස්වාමීනි. කාගාවත් මොකුත් නැහැ ස්වාමීනි. දැන් අපි දකිනවා ඒ තැන්වල යේසුස් වහන්සේ මොකද්ද කළේ? ඇදහිල්ල උන්ට උගන්වන්න පටන් අරගත්තා. ඔවුන්ව සන්නද්ධ කළේ අනාගතයේ උදෙසා. ඒ නිසා අද මේ දේශනාව ඔබව සන්නද්ධ කරනවා ඔබේ අනාගතයේ උදෙසා. ඒ නිසා හොඳට අහන්න. දැන් අපි දකිනවා කුරුසෙට ප්‍රථම තමයි අපි මේ කතා කරන සිද්ධිය සිදු වුණේ. උන්වහන්සේ නිදාගත්තා. කුණාටුවක් ආවා. උන්වහන්සේ පාඩුවේ ඉන්නවා. උන්වහන්සේ නිදි ඇත්තටම නිදාගත්තා. නිින්ද ගියා. දැන් පේදුරු කතා කරනවා අපි මැරෙන්න යනවා. ඔබ වහන්සේ අප ගැන සැලකන්නේ නැද්ද? හැබැයි උන්වහන්සේ අවදි වුණා කුණාටුව නිශ්චල කරලා දාලා ඊට පස්සේ උන්වහන්සේට තරවටු කළා. නැත්නම් උන්වහන්සේට කියන්න තිබ්බනේ හොඳ වෙලාවට මට කතා කරේ නේ. ඔක්කොම ඉවරයි නැත්තම් නේ. දැන් යේසුස් වහන්සේත් මැරෙන්න ගියද ඔබඩේ නේ. නෑනේ. එහෙම වෙන්න විදියක් නෑ නේද? ඒක වෙන්නේ නෑ. උන්වහන්සේ මැරෙන්න ඕන කුරුසෙදී. උන්වහන්සේ ගලිලේ මුහුදේ ගිහිල්ලා මැරෙන්න උන්වහන්සේ ආවේ නෑනේ. මෙව්වා තමයි ඇදහිල්ල.
අපි මෙවුවා ලබා ගන්නට ඕන දේව වචනයෙන්. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබ ගැන සැලසුම් කළ දේ පමණයි ඔබ තුල වෙන්නේ. ඔබ කියන්න දෙවියන් වහන්සේ සැලසුම් කළ දේ පමණයි මා තුල වෙන්නට යන්නේ. කියන්න. හැමෝම ගැන උඩායත් කියන්න. ආමෙන්. හාලෙලූයා. කොහොමද තත්ත්වයන් වෙනස් වෙනව නේද ඔබේ මානසික තත්ත්වය? දෙවියන් වහන්සේ මා ගැන කතා කරගලා මමයි. කියන්න කොහොමද? දෙවියන් වහන්සේ මා ගැන කියූ කෙනා මමයි. ඔව් උන්වහන්සේ මං ගැන කිව්වනම් ඔයාට මේ කියනවා මේ තත්ත්වෙන් ඔයා ඉන්නනවා මෙහෙම ඉන්නනවා කියලා ඒ දේවල් මගේය. ආමෙන්. එතකොට වෙන කෙනෙකුට ඒ වාතාවරණය ඔබේ ජීවිතේ වෙනස් කරන්න බෑ. ඔබට ඇදහිල්ල තියෙනවට උන්වහන්සේ ගැන. හලෙලූයා. මේක අල්ල ගන්නවද හැමෝම? කී දෙනෙක් අල්ල ගන්නවද ඒක? ඒ නිසා ඔබ ඉදිරියේ කුණාටු තියෙන්න පුළුවන්. ඔබ ඉදිරියේ බාධාවල් තිබෙන්න පුළුවන්. ඔබ ඉදිරියේ විශාල කැළඹිලි තිබෙන්න පුළුවන්. නමුත් ඔබ අදහන්න ඕනේ මොකද්ද? දෙවියන් වහන්සේ මා ගැන කිව් දේ විතරයි මා තුල ඊටවන්නේ. දැන් යේසුස් වහන්සේ ගලිලේ මුහුදේ ගිහිල්ලා මැරෙන්නද පියාණන් වහන්සේ යේසුස් වහන්සේ වෙවේ? දැන් පේදුරු නිකන් දඟලනවනේ. මම ඊට කලිනුත් මේ ගැන චුට්ටක් ඔබට කතා කරා. මිනිහා දඟලනවා මැරෙන්න යනවා අපි ඔක්කොම ඉවරයි අපිත් ඉවරයි ඔබත් ඉවරයි. දෙවියන් වහන්සේ ඔයත් විනාශයි අපිත් විනාශයි. අර අන්දරේ කියවල උඹේ කටෙත් පස් මගේ කටෙත් පස් කියලා. කියලා සීනි ගෑවලු නේද? දැන් මං අහන්නේ පියාණන් වහන්සේ පුත්‍රයා වෙබේ මුහුද ගිල්ල මැරෙන්න නෙවෙයි. දැන් අපිට කොහේ හරි පරණ කිවිසුමේ තියනවද මේ උන්වහන්සේ මුහුද ගිල්ල මැරිලා උඹලා නිදහස දෙනවා කියලා? නෑ. උන්වහන්සේගේ මරණය උනේ කුරුසෙදී. එතකොට කුණාටුවට පුළුවන්ද කුරුසෙට පෙර ජේසුස් වහන්සේව මරන්න? බෑ. කුණාටුවට බෑ උන්වහන්සේව ඝාතනය කරන්න. උන්වහන්සේ දිවි පුදන්න ඕන මොහොතක් තියෙනවා. ඒක තමයි තැන. එහෙනම් ඊට පෙර ආවව කුණාටුව උන්වහන්සේ ගණන් ගත්තේ නැහැ. උන්වහන්සේ නිදාගත්තා. හලෙලූයා. ඇයි උන්වහන්සේ වැඩේ ගෝලයන්ට බාර දුන්නා? ඔයගොල්ලෝ කරන්න. උන්වහන්සේ නිදාගත්තා. හැබැයි ගෝලයෝ කරේ නැහැ. ඒකයි ප්‍රශ්නේ උනේ. ඒගොල්ලන් උන්වහන්සේලම කතා කළා. නැගිටින්න මැරෙන්න යනවා ස්වාමිනේ කියලා. ඒ නිසා උන්වහන්සේ උන්ට තරවටු කළා. කුණාටුව නිශ්චය කරලා ඔක්කොම කරලා ඉවරලා උන්වහන්සේ කියනවා ඇයි බය ගැහෙන්නේ? අර ගලිලේ මුහුදේ ඉන්න මාළුවෙක් ගොඩ දැම්මා වගේ කට්ටිය වෙබලන්න පටන් අරගත්තා. ඇයි බය ගැහෙන්නේ? ඇදහිල්ල නැද්ද හලෝ කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ මේ වචනේ ඇසීමත් කරනකොටගෙන අපිට හැඟෙන්නේ මොකක්ද? ඔබට හැඟෙන්නේ මොකක්ද? ඇයි උන්වහන්සේ මහන්න ඇත්තේ? කියන්නකෝ බලන්න. චුට්ට මෙනෙහි කරන්න මේ කතා කරන්නේ. ඇයි උන්වහන්සේ අහන්න ඇත්තේ? කියන්න. ළඟ එක්කෙනාට කියන්න මට කියන්න ගියොත් නැහෙන්නේ නැත්තේ. ඈත වැඩි හින්දා ළඟ එක්කෙනාට කියන්න. ඇයි උන්වහන්සේ උන්ට බයින්න ඇත්තේ? ඒ උන්වහන්සේ කියන්න ඕන හරිනම් හොඳ වෙලාවට මට කතා කළේ ඒ හින්දා අපි ඔක්කොම බේරුණා කියලානේ. දැන් එහෙම නොකිය අයි ගෝලයන්ට බයින්න ගත්තේ. ළඟ එක්කෙනාට කියන්න. ඔය ළඟ එක්කෙනාට කියනවා පෙන්නන්න පොඩ්ඩක්. කො දැන් කියලා ඉවරද? දැන් ඔයා කරකවන්න යන්නේ කියලා උනාට පස්සේ. ඇයි උන්වහන්සේ එහෙම කියන්නේ නැත්තේ? උන්වහන්සේ බලාපොරොත්තු වුණා මේ වැඩේ ගෝලියෝ කරන්න ඕනේ කියලා. දැන් ඔබට පැහැදිලිද? ගෝලත්වයේ තුල උන්වහන්සේගේ බලාපොරොත්තුව තමයි ඇදහිල්ලෙන් ජයත්පත් කර ගැනීම. ඒ නිසා මේ උදෑසන ඔබේ මනසට අරගන්න ඔබට ඔබේ ජීවිතයට එන හැම කුණාටුවකදී ඔබ ඇදහිල්ල පාවිච්චි කරලා ජය ගන්නට අවශ්‍යයි. ඒක රෝගයක් වෙන්න පුළුවන්. ආර්ථිකමය ප්‍රශ්න වෙන්න පුළුවන්. වෙන මොන හරි ගැටලු වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා ඔයා තුල තියෙන ඇදහිල්ල පිපිදෙන්නට ඕනේ. ළඟ එක්කෙනාට කියන ඔයා තුල තියෙන ඇදහිල්ල පිපිදෙන්නට අවශ්‍යයි. ආමෙන්. එවිට ඔබ ඒවට කතා කරන්නට යනවා. යේසුස් වහන්සේ ආඥා කළේ නැහැ. මෙතන පැහැදිලිවම කියනවා උන්වහන්සේ නැකිට සුළඟට තරවටු කොට නිශ්ශබ්ද වේව නිශ්චල වේවයි මුහුදට කීසේක. හරියට අපි අපේ ගෙදර ඉන්න නේද බලු පැටියෙකුට කියනවා වගේ නේද? නිශ්ශබ්ද වේයන් නිශ්චල වේයන් කියනවා වගේ.
නේද? ඔබගේ දරින් බලු පැටියට කතා කරද්දී නේද? ඌ එයි යන්න ගියදී අයි. එතකොට ඌ කොච්චර ඒක අහනවද? ඒ වගේ උන්වහන්සේ කුණාටුවට කතා කරලා කියනවා නිශ්ශබ්ද වෙන්න, නිශ්චල වෙන්න. ඒමම කුණාටුව නැති වෙලා යනවා. ගෝලයෝන්ගේ ඇස් උඩ ගියා. ඈ? මුහුදත් නිශ්චල කරන්න මුන්වහන්සේට පුළුවන්ද? වාව්. ඒක තමයි මේගොල්ලෝ යේසුස් වහන්සේ ගැන තව දැනගන්න යන්නේ. ඈ? මෙහෙම වුණානේ. දැන් උන්වහන්සේ මෙන්න මේ ඇදහිල්ල තමයි ක්‍රියා 1:8 දී උන්වහන්සේගේ සභාවට ගෝලයන්ට නිදහස් කරන්නේ. ඒ ආලේපේ පැමුණුනේ ශුද්ධාත්මන් වහන්සේත් එක්ක. දැන් මම ඔබට ඒක පැහැදිලි කරන්නම් මේ විදිහට. අපි බැලුවොත් දැන් මෙතනදී මේ ගෝලයෝ බය වෙලා යේසුස් වහන්සේට කතා කරලා ඒගොල්ලෝ කුණාටුවක් නිශ්චල කරගැනීමේ හැකියාවක් නැති අය විදිහටයි ඒගොල්ලෝව දැක්කේ. දැන් ඔබේ ඇදහිල්ලේ ගමනේදී එක දෙයක් මටපත් වෙනවා මම ඔබට ඒක කියන්න. ඒ තමයි අපි අපේ ආකල්ප වෙනස් කරගන්නට ඕනේ. අංක 1. අංක 2 තමයි ඔබව දකින විදිය වෙනස් කරගන්නට අවශ්‍යයි. දැන් මේගොල්ලෝ දැක්කේ මේ කුණාටුවක් වගේ එකක් අපිට කවදාවත් නිශ්චල කරන්න ඒ වලින් ජය ගන්න බෑ. ඒක තමයි ඒගොල්ලෝගේ මානසික තත්ත්වය. ඒගොල්ලෝව දැක්කේ දුර්වලයන් හැටියටයි. ඔබ දැක්කොත් ඔබ දුර්වලයෙක් කියලා ඔබේ ඇදහිල්ල කවදාවත් නැගිටින්නට යන්නේ නැහැ. ඔබේ ආකල්පමය වෙනසකට එන්නට ඕන. අපි මේක ගොඩක් කල් අපි ඉගෙන ගත්තා. අර දේශයේ සෞදිස්ස කරන්න 12 දෙනෙක් ගියාට පස්සේ මේ 12 දෙනාගෙන් 10 දෙනෙක්ම ඇවිල්ලා මොනවද කිව්වේ? අම්මෝ අප කියාව දේශය හරි භයානක දේශයක්. ඒක යෝධයෝ ඉන්නවා. අපි පළඟැටියෝ වගේ අපිට හිතුණා ඔවුන්ටත් හිතුණා කියලා කිව්වා. ඔවුන්ට හිතුණා මෙයාලා කොහොමද දන්නේ? බොරු කිව්වා ඇවිල්ලා. එතකොට මේගොල්ලෝ මේ යෝධයෝ දැකලා ධෛර්යය වුණා. ඔවුන් හිතුවා අපි පළඟැටියෝ අපිට මේක මෙවුන් ජය ගන්න බෑ. හැබැයි දෙන්නේ කිව්වා නෑ. ස්වාමීන් වහන්සේ අපිට ජය දී තිබෙනවා. යම් නැගිට ගොස් දේශය අත්පත් කරගමු. දෙන්නෙක් වෙනස් ආකල්ප ඔවුන්ට තිබුණා. ඔවුන් දෙවියන් වහන්සේ දකින විදිහට දැක්කා. මේදී අවශ්‍ය වන්නේ දේවල් දෙස ඔබගේ මනසින් බලන එක නෙවෙයි. ඇදහිල්ල කියන්නේ ඒ දේ ගැන දෙවියන් වහන්සේ දකින ලෙස ඔබ දැකීමයි. උන්වහන්සේගේ දෙනතින් බැලීමයි. ඔබේ ආකල්ප ඔබේ මානසික තත්ත්වෙන් බැලුවොත් මොනවත් කරන්න බෑ. දැන් අර 10 දෙනා කියප එකද ඉෂ්ට උනේ දෙන්නෙක් කියප එකද? දෙන්නෙක් කියප එක. 10 දෙනෙක්ම කිව්වා මේ දේශය අපිට ජය ගන්න බෑ කියලා. ඒක බොරු ආරංචි. ඊට පස්සේ මුළු ඊශ්‍රායල් සභාව ඇඬුවා. අපරාධේ මිසරේ හිටියානම් මේ කැකිරි කකා වැඩ කර අපි ඉන්නෝනේ කියලා මේගොල්ලෝ අඬන්න පටන් අරගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ කිව්වා අපි නායකයෙක් පත් කරන් මිසරට යමුහලු කියලා. බලන්නකෝ වහල්කමට යන්න පටන් අර ගන්නවා. ඔබ ඒක බලන්න නිවෙස් වලට ගිහිල්ලා. දැන් මම ඒක මෙතෙන්ට අදාළ කරගත්තට මේ බයිබල් පද කියන්න මම යන්නේ නැහැ. මොකද මේ කතාව ඔබ දන්න නිසා. ඒගොල්ලෝ කියනවා අපි නායකයෙකු පත් කරගෙන මිසරට යන්. අපිට බෑ මේ කනාන් දේශෙට කියලා නිකන් මැරෙන්න. අතන හිතව වහල්ලු වගේ හරි ජීවත් වෙන්න පුළුවන්. අර යෝධයෝ අපි මරලා දායි කියලා කිව්වා. මොකද පළඟැටියෝ වගේ දැක්ක කියන්නේ ඉතින්. වැඩක් නැහැ නේ ඉතින් එහාට කතා කරලා. එතකොට සෙනග අතරේ මේ වැරදි තොරතුරු පටල වුණා. මිනිස්සු ඔක්කොම අඬන්න ගත්තා. අපි ඉවරයි. එනිසා මේගොල්ලෝ මේ බොරු ආරංචියක් පතල කරලා මිනිසුන්ගේ මනස කැඩුවා. හැබැයි දෙන්නෙක් නැගිටා. ඒගොල්ලෝ කිව්වා නෑ අපට දේශය ජය ගන්න පුළුවන්. එතකොට මේ දෙන්න කතා කරපු දේ නේද සිදු වුනේ. ඒ නිසා අපි දේවල් දෙස බලන්නට ඕනේ ඒවා තිබෙන තත්වයෙන් නෙවෙයි. දෙවියන් වහන්සේ ඒවා දෙස බලන තත්වයෙන්. ඒ කාරණා දෙස. දැන් මේ පේදුරුලා හිතනවා මේ කුණාටුව නම් කවදාවත් අපට නිශ්චල කරන්න බෑ. ඔවුන් ගැන අඩු තක්සේරුවකට පත් වුණා. අපිට කරන්න බෑ. මේ ප්‍රශ්නේ මට ජය ගන්න බෑ. මේ ගැටලුව මට ජය ගන්න බෑ. දැන් මං ඉවරයි කියලා චව් චව් කිව්වා. පොඩි කාලේ කාටුන් එකක් මතක් වුණා. ලොක්කා නානවා අපි ඉවරයි කියලා කියනවා. ඉතින් හැමදාම දොස්තර හොඳ හිත ජය ගන්නවා. චව් චව්ලා නානවා.
දැන් මේ පේදුරුලා හිතනවා අපිට මේක ජය ගන්න බෑ. දන්නවද මෙතන ප්‍රධාන හේතුවක් තියෙනවා. මම දැන් ඒකට ඔබ ගේනවා. ඒ හේතුව තමයි හේතුවට ඔබ දාන්නේ නැහැ. හේතුව ජය ගන්න. මේ වනතෙක් මේගොල්ලෝ ශුද්ධාත්මයන් වහන්සේගේ අභිෂේකය ලැබලා තිබුණේ නැහැ. පෙන්තකොස්ස දවසට එන විට තමයි පේදුරු ශුද්ධාත්මය ලබන්නේ. එතෙක් ඔවුන්ට තිබුණේ යේසුස් වහන්සේගේ ඉගැන්වීම්, ආධිපත්‍ය සහ බලය. ඒ කියන්නේ පවරන ලද ආධිපත්‍යයක් ඔවුන්ට තිබුණා. උන්වහන්සේක යන්න රෝගීන් සුව කරන්න, යක්ෂය දුරු කරන්න, රාජ්‍ය සුභාරංචිය ප්‍රකාශ කරන්න කියලා දෙන්න උන්වහන්සේ පිටත් කළා. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා යක්ෂය දුරු කළා, මේ රෝගීන් සුව කරලා උන් ඇවිල්ලා කිව්වා ස්වාමිනී ඔබගේ නාමයෙන් යක්කු දුවනවා ස්වාමිනී, රෝග සුව වෙනවා ස්වාමිනී කියලා සාක්ෂි දරුවා. හැබැයි ඒක සිදු වුණේ දෙන ලද ආධිපත්‍යයකින්, පවරන ලද ආධිපත්‍යයකින්. හැබැයි ආධිපත්‍යයේ මිනිස්සෙක් හැටියට හිටියේ නැහැ. මේක ඔබ පැහැදිලි කරගන්න. රයිට්? දන්නවද ඔබ මුහුදේ නෑවා කියලා ඔබේ වතුර පිපාසය නැති වෙන්නේ නැහැ. මුළු ජලයෙන් ඔබ තෙත් වුණාට ඔබේ ඇතුළට පිපාසය තියෙවි. ඔබට මුහුදු ජලය බොන්නත් බෑ. එතකොට ආධිපත්‍ය හරියට ඒ වගේ. ඒක පවරන ලද ආධිපත්‍ය ඔබේ ජීවිතෙන් ක්‍රියාත්මක වෙයි. හැබැයි ඔබ ආධිපත්‍ය මිනිසෙක් නෙවෙයි. කොයි වෙලාවේද අර පරණ ගිවිසුමේ. එහෙම නැත්නම් යේසුස් වහන්සේගේ කුරුසයට පෙර. මම ඔබ කීවට සමා වෙන්න. දැන් එදා ඒ ගෝලයන්ට ඔවුන්ට තිබුණේ දෙන ලද ආධිපත්‍යයක්. ඔබ ගොස් යකුදුරු කරන, රෝග සුව කරන එක වුණා. හැබැයි ඔවුන් ආධිපත්‍යයේ මිනිසෙකුනේ නැහැ. ඔවුන්ට දෙන ලද දෙයක් තිබුණා. කවුරු හරි ඔබට කඩයක් තියෙනවා නම් ඔබ කියන්න පුළුවන් අනේ අයියේ මං වෙඩින් එකකට යනවා මේ හෙට ඔයාලට පොඩක් කඩේ ඉන්න පුළුවන්ද කියලා. ඉතින් ඔබ ගිහලා මුදලාලි මහත්තයාගේ වාඩි වෙලා ඉන්න පුළුවන්. මිනිස්සු වෙයි නේද? ඔබ බඩු දෙයි නේද? ඔබ මුදලාලි වගේ ඉන්නවා දවසකට. ඊට පස්සේ පහුවදාට ආවට පස්සේ හරි එහෙනම් thank you කියද්දි හරි එහෙනම් ගිහිල්ලා එන්න කියලා ඔබ යන්න යනවා. මොකද ඔබට తాවකාලිකව දෙන ලද දෙයක් මුදලාලි පට්ටම. ඒ අර වෙඩින් එකකට යන නිසා නැත්නම් මල ගෙදරට යන නිසා. අන්න ඒ වගේ යේසුස් වහන්සේ ගෝලයන්ට මුලින් පැවරුව ආධිපත්‍යය ඒක ඒ වෙලාවේ වැඩක් කරන්න දෙන ලද දෙයක්. හැබැයි ආධිපත්‍යයේ මිනිසෙක් නෙවෙයි. ඒ නිසා ඔවුන් තුල ඇදහිල්ල හරියාකාරව පිහිටලා තිබුණේ නැහැ. ඒ නිසා සමහර තැන්වල ඔවුන් පරාජිත වුණා, ඔවුන් අධෛර්යමත් වුණා, ඔවුන් පසුබට වුණා, විවිධාකාර දේවල් සිදු වුණා. මෙන්න අහන්න මෙම පේදුරුම ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදයේ මොකද්ද කියන්නේ කියලා. ක්‍රියාපොතේ 3:6 අපි බලද්දී මේ පේදුරු තමන්ගේ ඇදහිල්ල මොන විදිහකටද පාවිච්චි කරන්නට යන්නේ. පේත්‍රස්ද දැන් ඔවුන් යනවා දැන් පෙන්තකොස්ස දවසෙන් පස්සේ දැන් යේසුස් වහන්සේ දින 40කට පස්සේ ස්වර්ගාරෝහණය වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ උන්වහන්සේගේ පොරොන්දුව දිහා බලාගෙන හිටියා. ශුද්ධාත්මයන් වහන්සේගේ පොරොන්දුව දෙස දින 10ක් ගියා. දැන් යේසුස් වහන්සේ ස්වර්ගාරෝහණය වෙලා දින 10කට පස්සේ උන්වහන්සේ මලවුන්ගෙන් නැගිටලා දින 50යි දැන්. උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙලා ඒ කියන්නේ උන්වහන්සේගේ ස්වර්ගාරෝහණය උන්වහන්සේගේ මලවුන්ගේ නැගිටීම මෙතන වුණා නම් මේ හොඳට බලන්න. මේක පටල ගන්නවා ගොඩක් අය. යේසුස් වහන්සේ මෙතන මලවුන්ගෙන් නැගිට්ටා නම් මෙන්න ආව දින 40ක්. රයිට්? මේ දින 40න් උන්වහන්සේ ස්වර්ගාරෝහණය වෙනවා. දැන් මෙතන ස්වර්ගාරෝහණය වුණානේ. මෙතනින් පස්සේ දින 10කට පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ වගුරුණු ලබනවා. එතකොට මෙතන ඉඳලා මෙතෙන්ට දින 40යි, මෙතන ඉඳලා මෙතෙන්ට දින 10යි, මෙතන ඉඳලා මෙතෙන්ට දින 50යි. ඒක තමයි පෙන්ටා කියලා කියන්නේ ග්‍රීක වලින්. පෙන්තකොස්ස දවස ඇති උනේ එදා. රයිට් 50 වෙනි දවසේ කියලා ඒකට කියනවා. පරණ ගිවිසුමෙත් ඕක තිබුණා. අර නාමුල් ඵල ඔප්පු කරලා සති 7කට පස්සේ එන දවසේදී ඔවුන් දෙවියන් වහන්සේට මංගල්‍යයක් පැවැත්තුවා. සති 7ක් කියන්නේ දින 49ක්. ඊට පස්සේ 50 වෙනි දවසේ මංගල්‍යයක් පැවැත්වුවා. ඒක පරණ ගිවිසුමෙත් ඔය පෙන්තකොස්ස දවස තියෙනවා. ඒක තමයි යුදෙවරු ඇවිල්ලා යෙරුසලමේ සැමරුවේ. එදාම තමයි ශුද්ධාත්මයන් වහන්සේ වැගිරුණේ. ආමේන්. පෙන්තකොස්ස මංගල්‍ය දවසේදී ශුද්ධාත්මය වැගිරුවා. එහෙම නැත්නම් ශුද්ධාත්මය වගිරුපු දවස පෙන්තකොස්ස මංගල්‍ය කියලා හඳුන්වනව නෙවෙයි. ඒ දවසේදී තමයි ශුද්ධාත්මයන් වහන්සේ වගිරුණු ලැබුවේ. ඊට පස්සේ පේදුරු බලය ලබනවා. ආමේන්. පේදුරු බලය ලබනවා. දැන් ඔබ දන්නවා ඊට පස්සේ ਉਹ දේශනා කරනවා 3000ක් ගැලවීම ලබනවා නේද? දැන් ඔන්න ඇදහිල්ල ආවා. අර ක්‍රියා 1:8 කියවව වචනය පෙන්තකොස්ස දවසේ ඉටු වෙනවා. මොකද ක්‍රියා 1:8න් අපි ඇහුවේ යේසුස් වහන්සේ දින 40න් ස්වර්ගයට යන්න ඉස්සර වෙලා ගෝලයන්ට කිව්වා ශුද්ධාත්මයන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල ඔබ බලය ලබනවා. ළඟ එක්කෙනාට ඕක කියන්න. ආමේන්. දැනටම ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල සිටින්නේ නම් ඔබ බලවත් මිනිසෙක්. මේක පත්තුන්නේ නැද්ද කාටවත්?
සමහර වෙයි ඉන්නවා. සුද්ධාත්මයන් වහන්සේ ඔබ විතර පැමිණ කියලා බලය ලබනවා. ඉතින් මම ඔබට කියන්න කැමති මේ උදෑසන මේ මොන හරි අර ධර්ම දේශනාවක් පවත්වනවා නෙමෙයි මම. ඔබේ ජීවිතයට අවශ්‍ය වචනේ තමයි නිදහස් වෙන්නේ. මේක ප්‍රායෝගිකයි. මේක ප්‍රායෝගිකයි. මේ ලබා ගන්න ඇදහිල්ල නැත්නම් මේ ලබා ගන්න වචනේ තමයි ඔබේ ජීවිතයේ ඇදහිල්ලක් බවට පරිවර්තනය වෙන්නේ. ඒ ඇදහිල්ල තමයි ඔබ ජයග්‍රාහී මට්ටමකට ඔසවන්නට යන්නේ. ඒ නිසා වචනේ ලබා ගන්න. වචනේ වැදගත්. නැත්නම් පල්ලි ගියා. පුටුවේ වාඩි වෙලා හිටියා. ආමෙන් කිව්වා. ගෙදර ගියා. එහෙම එපා. සාම්ප්‍රදාය ඉෂ්ට කරන්න මෙතන එන්න එපා. ඇදහිල්ල අත්පත් කරගන්න මෙතෙන්ට එන්න. දැන් ඔබට කිව්වා මාක් පොතේ මේ හැමෝම හොඳට අහගන්න. හරිද? මම දන්නවා මෙතන 100ට ගාණක් ඉන්නවා හොඳට ලබනවා දේශනාව. තව 100ට ගාණක් ඉන්නවා මේ භාගයක් මතකයි. තව කොටසක් ඉන්නවා. ඔතනින් යද්දි ඇහුවොත් මොනවද දේශනා කරේ කියලා. කිව්වනේ මොකක් හරි. නියෝ දේශනාව හොඳයි. දේශනාව හොඳයි. කරපු දේවල් මොනවත් ඔළුවේ නැහැ. එහෙම සෙට් එකකුත් ඉන්නවා. ඒ නිසා මම හැමෝටම කියනවා හොඳට අහගන්න කියලා. හරිද? අපි දකිනවා මාක් පොතේදී යේසුස් වහන්සේ ගෝලයන්ට තරවටු කරනවා. ඇයි බය වුනේ? ඇදහිල්ල නැද්ද කියලා. ඒ කාලේ අවසන් කරලා වුන් පෙන්තකොස්ස දවසට එනවා. ඔවුන් සුද්ධාත්මයන් වහන්සේගේ බලය ලබනවා. ඊට පස්සේ ඒ බලය තුල උන් ක්‍රියාත්මක වෙන්න පටන් අර ගන්නවා. දැන් දෙන ලද ආධිපත්‍යය සහ ආධිපත්‍යයේ මිනිසෙක් වීම ලොකු වෙනසක්. දැන් පේදුරුට කලින් තිබුණ දෙන ලද ආධිපත්‍යක ඒ මොහොතේ වැඩ කරන්න බලය දුන්න එච්චරයි. යම් තැනක ඔබ ඩ්‍රයිවර් කෙනෙක් නම් ඒ ආයතනේ මේ එහෙම දුවන්න ඔබට ඒ වාහනේ දෙනවා. හැබැයි හවස 5ට ඕෆ් වුණාම වාහනේ පාක් කරලා යතුරු එල්ලලා ඔබ පුට් සයිකලේ පැදන් ගෙදර එන්න ඕනේ. රයිට්. ඒක තමයි දෙන ලද දේ. ඒක ඔබ ආපහු දෙන්නට ඕනේ. හැබැයි ඔබට වාහනයක් තියෙනවා නම් ඔබට ඕන ගමනක් යන්න පුළුවන්. අනේ වගේ දෙවියන් වහන්සේ ක්‍රියාපතේදී අපි දකිනවා මේ ආධිපත්‍ය ගැන කතා කරනවා, මේ බලය ගැන කතා කරනවා. ඊට පස්සේ අපි දකිනවා දෙවෙනි පරිච්ඡේදයට එන විට උන්වහන්සේ ඔවුන්ව ඒ ආධිපත්‍ය මිනිස්යන් බවට පත් කරනවා. උන්ට බලය දෙනවා. උන්ට ආධිපත්‍ය ලබලා දෙනවා. ඒ කියන්නේ ඔවුන් ආධිපත්‍යයේ මිනිස්සෙක් බවට පත් කරනවා. ඊට පස්සේ ඔවුන් මේ බලය අත්පත් කරගත්තා. ඊට පස්සේ යොහන් සහ පේදුරු එක දවසක් දේවමාලිගාවට යනවා. ඒ යද්දී ඒ දේවමාලිගාව ළඟ ඉන්නවා මේ අතපය උපතින්ම අතපය කොර වුණු මිනිහෙක් ගෙනල්ලා තිබ්බා. එයා බිම් බලන් ඉන්නවා අතපය කොරයි ඇවිද ගන්න බෑ. උස්සලා තමයි ගෙනල්ලා තිබ්බේ රෙද්දක් කොහම ඉලලා එයා වාඩි කරලා තිබුණා. ඉතින් එයා යන කට්ටියට මෙහෙම අත දික් කරන් ඉන්නවා. ඉතින් යන කට්ටිය සාක්කුට අත දාලා අර ඇතුළට මත දාලා අර චූටිම කාසිය තියෙනවනේ. ඒක ඇදලා දීගෙන යනවා. දැන් මේ මිනිස්සයා යේසුස් වහන්සේගේ කාලෙත් හිටියා. හැබැයි යේසුස් වහන්සේව හොඳ කරේ නැහැ. යේසුස් වහන්සේ අවස්ථාව දුන්නා තමන්ගේ ගෝලයන්ට. ඔබ හිතනද කොරායි දා ඉපදුණු කෙනෙක් නෑ. දැන් ඔය සිද්ධිය වෙද්දී මේ දින ගානක් උන්වහන්සේ මලවුන් ගෙන්නයි කියලා දින 50යි නේද? ඔය 50යි නැත්තම් අපි කියමු මේ දින 60ක් 70ක් එන්නේ මේ සිද්ධිය වෙද්දී. ඒතර යේසුස් වහන්සේ ඉන්න කාලේ හිටියානේ. හැබැයි යේසුස් වහන්සේ හොඳ කරේ නෑ. ඒ මොහොත මේගොල්ලන්ට තියලා තිබුණා. ඉතින් දැන් මේ දෙන්න යනවා යොහන් සහ පේත්‍රස් දේව මන්දිරේ নমස්කාර කරන්න. යනකොට අර මිනිස්සයා සුපුරුදීට මෙහෙම ඉන්නවා. මේගොල්ලන් ඒක දැක්කා. දැන් කලිනුත් ඒගොල්ලෝ ගැලවීම ලබන්න ඉස්සර වෙලා නැත්නම් යේසුස් වහන්සේ හඳුර ගන්න ඉස්සර වෙලත් ඒගොල්ලෝ දේව මාලිගාවට යද්දී ওই මිනිස්සයාට කීයක් හරි දීලා ගිහිල්ලා ඇති. මොකද මේ මිනිස්සයා හැමදාම එතන හිටපු මිනිස්සෙක්. දැන් ඔය සමහර යාචකයි ඉන්නවනේ මේ ප්ලේස් ලියාපදිංචි කරගෙන ඉන්නේ ඒගොල්ලෝ. වෙන කාටවත් එන්න දෙන්නේ නැහැ. මේක අපේ ප්ලේස් එක කියලා පන්නලා දානවා. හරිද? ඉතින් එයා එතන තියලා තිබ්බා. ඒතකොට පේදුරු කලිනුත් මෙයාලව දැක්කා. මේ මිනිස්සයව දැක්කා. හැබැයි පේදුරුට කරන්න දෙයක් තිබුණේ නෑ. ඉතින් කීයක් හරි දීලා යන එක තමයි කරන්න වෙලා තිබුණේ. හැබැයි දැන් මෙයාලා වෙනස් අය දැන් පෙන්තකොස්ස දවසේ මෙයා සුද්ධාත්මය ලබනවා. ක්‍රියා 1:8 විදියට දැන් මෙයා තුල බලය තිබෙනවා. දැන් මේ බලය ලැබුවට පස්සේ ප්‍රථම වතාවට ඒගොල්ලෝ දේවමාලිගාවට යනවා. දැන් යන්නේ කලින් හිටපු පේදුරු නෙමෙයි. දැන් යන්නේ බලය තිබෙන පේදුරු. යන විට අර සුපුරුදු මෑන් ඒ කොර මිනිසයා එතන හිටියා. ඒ යාචකයා. දැන් වෙනදා විදිහට මෙයාට දෙන්න අතේ සල්ලි නැහැ. ඊට වඩා දෙයක් මෙයාගේ තුල තිබෙනවා. මෙයා ඒ ගැන දැනුවත් වෙලා හිටියා. එවිට පේදුරු ළඟින් යමක් ලබන පිණිස
අර පුද්ගලයා ඉතින් හැමෝටම අත දික් කරනවනේ මේගොල්ලන්ටත් අත දික් කළා. දැන් ක්‍රියා 3 වෙනි පරිච්ඡේදයේ අපි දකින්න 6 වෙනි වගන්තිය මේ වගේ දෙයක් කියනවා. පේත්‍රස්ද අපි කියමුද 3 වෙනි වගන්තියේ ඉඳලා. ඔහු පේත්‍රස්ද යොහාන්ද දේවමාලිගාවට ඇතුල් වෙන්න යනවා දැක අපි දෙවෙනි වගන්තියේ ඉඳලාම කියමු. මව් කුස පටන් කොරව සිටි මිනිසෙක්. එක්තරා මිනිසෙක් ගෙන යනු ලැබුවේ. ඒ කියන්නේ උපදින්ම කොරයි මේ මිනිසයා. ඇවිද ගන්න බෑ. ඔහු මාලිගාවට ඇතුල් වන්නන්ගෙන් සිඟමන් ඉල්ලන පිණිස සුදර්ශන දොරටුවයයි කියන මාලිගාවේ දොරටුව ළඟ දවස් පතා තබන ලද්දේය. ඔහු පේත්‍රස්ද යොහාන්ද දේවමාලිගාවට ඇතුල් වෙන්න යනවා දැක සිඟමන් ඉල්ලුවේය. මේ දෙන්නගෙන් අරගොල්ලෝ දැකලා ඉල්ලුවා මේගොල්ලෝ කලිනුත් එනං මෙයාට කීයක් හරි දීලා ඇති නේද? සමහරව ඔබ ඔය දීලා හුරු වුණාම ඔබ හොයාගෙන එනවනේ නේද? අර වාහනේ ආව නැත්නම් අර සර් ආව කියලා දුවගෙන එනවා. ඒ හුරුයි දීලා හුරුයි. ඉතින් ඒ නිසා ඒ හුරු කට්ටිය හොයාගෙන එනවා. ඉතින් මෙයාත් පේතරස් වහන් දැක්ක ගමන් අත දික් කරා. මොකද කලිනුත් යමක් මෙයාට දීලා ඇති. හැබැයි එදා වෙනස්. අපි අහමු. පේත්‍රස් යොහාන් සමග ඔහු දෙස ඇස්සෙලා දැන් පේදුරු යොහන්තුමා නතර වුණා අර මිනිස්සයා ළඟ. නතර වෙලා මෙහෙම කියනවා. අප දෙස බලන්නයි කීවේය. ඔහු ඔවුන්ගෙන් යමක් ලබන බලාපොරොත්තුවෙන් ඔවුන් දෙස බලා සිටියේය. දැන් මේ මිනිස්සයාට කිව්වා අප දිහා බලන්න. ඉතින් මේ මිනිස්සයා අද නම් හොඳයි වගේ කීයක් හරි වැඩිපුර දෙයිද දන්නේ නැහැ කියලා මේ මිනිස්සයා බැලුවා. බලද්දි පේදුරු මෙහෙම කියනවා. පේත්‍රස්ද රන් රිදී මට නැත. රන් රිදී මට නැත. නමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ඇවිදින්නයි කියා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිටෙව්වේය. එකෙනෙහිම ඔහුගේ පාද සහ ඇස්වට සවිවිය. ඔහු පැන නැගී කෙලින් සිට ඇවිදින්න පටන් ගත්තේය. ඇවිදිමින්ද පැන නගිමින්ද දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින්ද ඔහු ඔවුන් සමග දේව මාලිගාවට ඇතුල් වුණේය. ආමෙන්. එදා වෙනස් දවසක්. හලලූයා. අපි දකිනවා මාක් පොතේ අපි 4 වෙනි පරිච්ඡේදයේ 35 වෙනි වගන්තියේ කතාව බලන විට පේදුරු කුණාටුවට බය වෙලා යේසුස් වහන්සේව අවදි කෙරෙව්වා. යේසුස් වහන්සේ බැන්නා බය වුණේ ඇයි ඇදහිල්ල නැද්ද හලෝ කියලා. හැබැයි අපි මෙතන දකිනවා යේසුස් වහන්සේ නැහැ. යේසුස් වහන්සේ නැහැ. නමුත් මේ මොහොතට පෙර ක්‍රියා 2 වෙනි පරිච්ඡේදයේදී අපි ඉගෙන ගන්නවා පේදුරු ශුද්ධාත්ම බලය ලබනවා. අපි ක්‍රියා 1:8 දී ඉගෙන ගත්තා ශුද්ධාත්මයන් වහන්සේ පැමිණෙන විට මොකද්ද හම්බෙන්නේ? බලය හම්බෙනවා කියලා. පේදුරුට අත්දැකීම් තිබුණා යේසුස් වහන්සේත් එක්ක ඉඳලා ඇදහිල්ල පාවිච්චි කිරීම ගැන හොඳට බැනුම් අහලා හිටියා. සමහරු පාලකවරුන්ගෙන් බැනුම් අහනකොට පාලකවරුන්ට බයිනවා. සමහරු පාලකවරු බනිද්දී ඒක අහලා හැදෙනවා. දෙකොට්ටාසයක් තියෙනවනේ. ඒක පාලකවරයෙක් කෑ ගහන්නේ ඇයි? මිනිස්සු ඇදහිල්ලේ නැගිටවා ගන්න. දැන් පේදුරු ඇදහිල්ල සම්බන්ධව හොඳටම බැනුම් අහලා හිටියේ. දැන් මෙයාට අවබෝධයක් තිබුණා. උන්වහන්සේ කීවා ශුද්ධාත්මය ආවට පස්සේ ආත්මනවාස ආවට පස්සේ ඔයාට බලය ලැබෙනවා කියලා. දැන් මෙයා විශ්වාස කළා එයා දැන් දුර්වලෙක් නෙවෙයි එයා බලවත් මිනිහෙක් කියලා. හලෙලූයා. මේ උදෑසන ඔබට මේක පත්තු වෙන්නට ඕනේ. ඒ නිසා මම කියන ඔබට ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ ආලේපේ ලැබලා තියෙන කෙනෙක් නම් ඔබ තවත් දුර්වලෙක් නෙවෙයි ඔබ බලවත් මිනිහෙක්. හලෙලූයා. අපි හොඳ අත්පොළ සන්නාදයක් දෙමු දුන්නාහන්සේට. ආමෙන්. කියන මා තුළ බලය තියෙනවා. කියන මම බලවත් කෙනෙක්. ආමෙන්. හලෙලූයා. වැදගත් වන්නේ ඔබේ ආකල්පයයි. දෙවියන් වහන්සේ කරන්න ඕන දේ කළ හැකි දේ දැනටමත් ඔබ තුළ කරලා තිබෙනවා. ඒ තමයි ඔබ බලවත් කරලා තියෙනවා. අපි බලවත් කරලා තිබෙනවා. ඔරුවේදී ජේසුස් වහන්සේ නිදාගෙන හිටියා. හැබැයි දැන් පේදුරු තුල ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ආමෙන්. ඔරුවේදී ඔහු නොහැදිලි කරුවෙක් හැටියට ක්‍රියාත්මක වුණා. දැන් ඔහු ඇදහිල්ල ක්‍රියාවේ යොදවන්න කතා කරමින් ඉන්නවා.
ඔරුවේදී ඔහු බය වුණා. දැන් ඔහු නිර්භීතයි. ඔහු හිතුවේ නෑ මේ මිනිහට යාඥා කරන්න ගිහලා බැරි වෙලාවත් මේක හොඳ වුණේ නැත්තම්. ඔය පඬිත වැඩ ඕනේ ආපු වැඩේ කරගන්නවා පල්ලියට ගිහලා වැඳලා එනවා කියලා කියා. නෑ. ඔහු ගැන සිතුවා වෙනස් විදිහකට. මට පුළුවන් මේ වැඩේ කරන්න. ඇයි මා තුල යමක් තියෙනවා දැන්. මං වෙනස් කෙනෙක්. ඔබ ගැන හිතන විදිය අද වෙනස් කරගන්න. ළඟ එක්කෙනාට කියන්නේ ඔයා ගැන හිතන විදිය වෙනස් කරගන්න. ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඔයා ගැන හිතාගෙන ඉන්න විදිය වෙනස්. ඔය හිතනවා දුරලයි වගේ වැඩක් නැහැ. අපව්කාරයෙක්, ඔය කාලගන්නියෙක්. අනේ මන්දා මොකක් කරන්න ගියත් මට හරියන්නේ නැහැ. මොනවා වෙයිද දන්නේ අනේ මන්දා මට එපා වෙලා තියෙන්නේ. ප්‍රශ්නේ වගේ හිත. යේසුස් වහන්සේ එක වෙලාවක කියනවා නුඹලා හිර වෙලා හිටින්නේ මා තුල නෙවෙයි නුඹලාගේ සිත් තුල කියලා. මිනිස්සුන්ගේ කුලල් තද කරගෙන හිත ඇතුලේ හිර වෙලා ඉන්නවා. නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා උන්වහන්සේ දුන්නු ආධිපත්‍ය බලය ඔබ මා තුලින් ක්‍රියාවට නැගෙන එක. ඔව් තවත් බය වුණේ නැහැ. ඔව් කුණාටුව ඇවිල්ලා මැරෙයි කියලා බය වුණු ගැහුණු පේදුරු දැන් නිර්භීතව ගිහිලා අර මනුෂ්‍යයාගේ අතින් ඇදලා කියනවා උස්සලා කියනවා නැගිටපන් යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා. ආමෙන්. ඔහුගේ ඇට සවි වුණා. බයිබලයේ කියනවා ඔහුගේ ඇස් වලට සවි වුණා. ඔහුගේ කකුල් දිග ඇරුණා. ආලේපය ස්පර්ශ කළා. හලලූයා. 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 අපි එක විනාඩියක් අන්‍ය භාෂාව කතා කරමුද? වරබක ශකදියා කරවර වර වල වල වල. රිය බබා බබා මරබ කල වල වර 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 බක ශකල වල දියා. රි බබා බබා මලහලා දී කශකදු මෙරා. ලිකදු මර කල දියා කශකදු මර බබා මම ලේදි ඔ රබක ශකදු මර බකල දියා. ලිකල වල 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 වර 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 බබා බබා බබා. ඉරිය බබා බබා Shaikala dua makado likala varabama sakade maraba seika dumera leka dumeredi maraba nikala vala 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 rabaka shaika do meredi maraba lady maraba shehera lidi maraba nikala vala dia kado maraba lehedika lika dumeredi maraba lehedi maraba shaika dome lihidi maraba kala vala 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 horaba kala vala dia Ori baba baba mama mama shaheria. Ori akala vala vala dia kashando. Rabaka sheidi maraba. Oh rabakala dia kashando. Hallelujah, hallelujah, hallelujah. Amen. Amen. Danado venas. Oh tula kriya karanda gatta loku balaya. Oh kalim baya vela hitiye. ඔව් කලින් හිතුවා මට බෑ. ලොකු කුණාටුවක්. මට බෑ ස්වාමිනී. මම කවුද ස්වාමිනී? මට බෑ ස්වාමිනී. මම මැරෙයි ස්වාමිනී. නැගිටලා මොන හරි කරන්න. හැබැයි මේ ආලේපය මේ බලය ලැබුවට පස්සේ ඔහුගේ ආකල්ප වෙනස් වුණා. ඔහු හිතුවා මට පුළුවන් ජය ගන්න. ඇයි? උන්වහන්සේ මාව බලවත් කරලා තියෙනවා. ආලේපය ඔහු තුල වැඩ කරන්න පටන් අරගත්තා. ඔව් අර මනුෂ්‍යව අල්ලද්දී කරන්ට් එක වගේ මනුෂ්‍යයට වැදිනවා. ආමේන්. ඇයි? මොහු තුල බලය ක්‍රියාත්මක වෙනවා. ආලේපලත් අය අත්හබන විට අනිත් අය තුල දේවල් සිදු වෙන්න පටන් අර ගන්නවා. තනවාද උපතින් අපි මේ කතාව යහන්නේ මව් කුසේ ඉඳලා මේ මනුස්සයා කොර වෙලා ඉපදුනේ. කිසි බලාපොරොත්තුවක් නැහැනේ. නිකන් අතරමඟ වැටිලා මොකක් හරි කකුල ඩැමේජ් වෙලා නෙවෙයිනේ. මව් කුසෙන්ම ඉපදුනේ කොර වෙලා. හැබැයි පේදුරු තුල තියෙන බලය ඒ මනුස්සයව මෙහෙම අත ගසන විට අත තබන විට ඔහුගේ අර කොර කකුල් දිගැරෙන්න පටන් අරගත්තා. අපිට කියනවා අර අන්තරාවයි කියලා ගහලා තියෙන ලොකු අර මේ විදුලි බල මණ්ඩලයේ ලොකු කණු වල නේ ටවර්ස් වල
අන්ත්‍රාවයි 33000 කරන්ට් එක යනෝයි කියලා. ඒ නිසා ඒවට ලං වෙන්නත් බෑ. අර වෝල්ටේජ් එක නිකන් එතන අර යම්කිසි විද්‍යුත් ක්‍රියාකාරකමක් ඇති වෙනව නේද? ඒ නිසා ඒවට අත තියන්න එපා මැරෙයි කියලා ගහලා තියෙන අන්ත්‍රාවයි කියලා. දන්නද ඒ වගේ ශුද්ධාත්මයන් වහන්සේගේ බලය අප තුල ක්‍රියාත්මක වෙනවා. අත තියන්න එපා අන්ත්‍රාවයි. දන්නවද දෙවියන් වහන්සේගේ ආත්මයේ පේදුරු හරහා ක්‍රියාත්මක වන විට ඔහු අත තබන විට අර මනුෂ්‍යගේ කොර කකුල් දිග ඇරෙන්න පටන් අරගත්තා. කලින් හිටපු චරිතය නෙවෙයි දැන්. ඔරුව ඇතුලේ හිටියා වූ පේදුරු නෙවෙයි දැන්. වෙනස් කෙනෙක්. වෙනස් කෙනෙක්. ඔහු දැන් ජයග්‍රාහී තැනක ඉන්නවා. ඔහු දැන් හිතන්නේ කලින් වගේ නෙමෙයි. දැන් ඔහු දෙවියන් වහන්සේගේ බලය ආධිපත්‍ය ක්‍රියාත්මක කරවන්නා වූ ඇදහිල්ලේ මිනිසෙක් හැටියට හිටගෙන ඉන්නවා. මෙන්න මේ තැන තමයි අලුත් ගිවිසුමේ සභාවේ ඔබට මට දෙවියන් වහන්සේ තබා තිබෙන තැන. ඒ නිසා ඔබගේ ප්‍රශ්න ඉදිරියේ, ඔබගේ ලෙඩ රෝග ඉදිරියේ, ඔබගේ ගැටලු බාධා ඉදිරියේ මම මැරිලා ගියා නම් හොඳයි කියන මනසකට ඔබ එන්න එපා. එහෙම එනවා නම් එන්නේ හේතුව ඔබ ආලේපලත් නෙවෙයි. ඒකයි. ඔබ මාංශයෙන් ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා තමයි අධෛර්යමත්කම ඔබව පරාජය කරන්නේ. ඒක තමයි සිතුවිලි මනසට ගහලා යක්ෂයා ගහලා ඔබ අධෛර්යමත් වෙලා ඉන්නේ. ඒ නිසා අද අර කතාවට කියන්නේ අලු ගසා දාලා නැගිටින්න කියලා. ඒ වගේ අද දවසේ ඔබ ගැන හිතන දේ වෙනස් කරගන්න. ඔබ හිතන්නට ඕන ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. කියන්නේ මම දෙවියන් වහන්සේගේ දරුවෙක්. මට ආධිපත්‍යය තියෙනවා. මා තුල ආලේපය තියෙනවා. මම බලවත් කෙනෙක්. මම ඉදිරියටත් ඉහළටත් යනවා. ඔබ ධෛර්යමත් වෙන්න. ඔබ ගැන හිතන්න එපා. මොකද ඔබ ගැන හිතන කෙනා ඔබ බවට පත් වෙනවා. ඒ නිසා ඔබ අර පේදුරු කලින් ඔරුවේ ඉන්නකොට හිතුවා වගේ ඔබ ගැන ඔබ හිතුවොත් ඔබට හැමදාම පරාජිත ජීවිතයක් ගත කරන්න වෙනවා. ඔබ කිතුණුවෙක් වෙලා පොළොවේ පරාජිත ජීවිතයක් ගත කරන්න නෙවෙයි දෙවියන් වහන්සේ ඔබ කැඳවලා තිබෙන්නේ ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්නටයි. ආමෙන්. ඒ නිසා ඔබ පෙන්තකොස්ත දවසෙන් පස්සේ ඉන්න අය අපි හැමෝම පෙන්තකොස්ත දවසෙන් පස්සේ කට්ටිය අපි හැමෝම ආලේපලත් කට්ටිය අපි හැමෝම උන්වහන්සේගේ අනර්ග සැලැස්මේ ස්වභාවයේ දරුවන් උන්වහන්සේගේ සෙනග. ඒ නිසා අප තුල තිබෙන ආධිපත්‍ය, අප තුල තිබෙන බලය, අප තුල තිබෙන ජයග්‍රාහීකත්වය අපි භුක්ති විඳින්නට අවශ්‍යයි. ඒ නිසා එන ඕනෑම වාතාවරණයකදී ඔබ ගැන පල්ලෙහාට දාලා හිතන්නට එපා. අර දේශේ සෝදිස් කරන්න ගියපු 10 දෙනා වගේ හිතන්නට එපා. ඔරුවේ හිටියව පේදුරු වගේ හිතන්නට එපා. ඒ ක්‍රියාපොතේ 3 වෙනි පරිච්ඡේදයේ ඉන්න පේදුරු බවට ඔබ පරිවර්තනය වෙන්නට අවශ්‍යයි. එතන තමයි ඔබේ ජයග්‍රාහීක ස්ථානය. හලෙලූයා. ඒ නිසා හැම වාතාවරණයක් වෙනස් කළ හැකි ඇදහිල්ලක් තුලින් උන්වහන්සේ අපිව ආලේප කරලා තිබෙනවා. තව එක උදාහරණයක් අරගෙන මම අවසන් කරන්නට යනවා. ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදයේ පවුල් සහ සීලස් මේ දෙදෙනාව සුභාරංචිය ප්‍රකාශ කරන්නට ගිහිල්ලා මේගොල්ලෝ යක්ෂයෙක් දුරු කරලා අවසානයේ සිදු වුණේ මේගොල්ලෝ අත්අඩංගුවටපත් වුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ දුරු කරපු යක්ෂයා එක සාත්තර කියන කාන්තාවක්. ඉතින් මේ සාත්තර කියන කාන්තාවගේ ඇඟේ ඇතුලේ හිටියා වූ මේ යක්ෂාත්මය මේගොල්ලෝ දුරු කළා. ඊට පස්සේ අර කාන්තාවට සාත්තර කියන්න බැරි වුණා. ඊට පස්සේ ඒ කාන්තාව බාරව නැත්නම් දේවාලේ බාරව හිටපු මිනිසයා මොකද කරේ? මේ දේවදාසයෝ දෙන්නව හිරගෙදරට දාන්න කටයුතු කළා. ඉතින් මේ කරේ යක්ෂාත්මය තමයි මේ මිනිසුන්ව පාවිච්චි කරලා. අපි බැලුවොත් ක්‍රියාපොතේ 16 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි වගන්තිය බලද්දී මේ පාවුල් සහ සීලස් ඒ මධ්‍යම රාත්‍රියේ ඔවුන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න අරගත්තා. ඔබට මේ කතාව මුලින් ඉඳලා බලන්න අවශ්‍ය නම් ක්‍රියාපොතේ 16 ඉඳලා මේක සඳහන් කරලා තියෙනවා. එතන කියන අප යාඥා කරන තැනට යද්දී ශාස්ත්‍ර කියන ආත්මයක් ඇත්තා වූ පේන කීමෙන් සොකී ස්වාමිවරුන්ට බොහෝ ලාභ ඉපදෙව්වා වූ එක්තරා තරුණියක් අපට හම්බ වුණාය. සම්බුවාය. ඒ කියන්නේ මේ දේවාලේ හොඳට ලාභ තිබුණා. මෙයා පේන කියලා සාත්තර කියලා එයා දේවාලේ බොස්ලට හොඳට හම්බ කරලා දුන්න මේ කාන්තාව. මෙයාගේ ඇඟේ හිටිය යක්ෂාත්මයක්. ඉතින් පාවුල් සහ මේ කට්ටිය මෙතනින් මේ දේව සේවයට යද්දී මේ කාන්තාවගේ ඇඟේ හිටපු යක්ෂාත්මය පාවුල් තුල ඉන්න දෙවියන් වහන්සේව අඳුනගත්තා. ඒ නිසා මේ කාන්තාව කෑ ගැහුවා ඈ පාවුල් පස්සේ සහ අප පස්සේ එමින් මේ මිනිස්සුව ගැලවීමේ මාර්ගය නුඹලාට ප්‍රකාශ කරන්නව මහෝත්තම දෙවියන් වහන්සේගේ දාසයෝයි මොරගසා කීවාය. දැන් මේගොල්ලන් තුල තියෙන ආත්මය බලය කොච්චරද කියනවා නම් යක්කුන්ට ඉන්න බැරි වුණා මේගොල්ලෝ ඒ පාරේ යනකොට. දැන් ඔබ මේක අවබෝධ කරගන්න. දැන් ඔබ ශුද්ධාත්මයන් වහන්සේගේ ආත්මය බලය තුල සන්නද්ධ වන විට දන්නවද අන්ධකාර ආත්ම ඔබට බයයි.
මේක තේරුම් අරගන්න. දැන් ඒ නිසා ඔය රෑ එළියට බහින්න බැරිව ඉන්න කට්ටියට මම මේ කියන්නේ. දැන් ඔබ යකාට බයයි, යකා ඔබට බයයි. දැන් යකා බය ඉන්නවා අම්මෝ අන්න දෙවියන් වහන්සේගේ 16 කෙනා නැත්නම් දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙනවා කියලා. ඔබ හිතනවා අම්මෝ මාර කරුවලයි මොනවා වෙයිද දන්නේ නැහැ. යකෙක් ගහයිද දන්නේ නැහැ කියලා. ඒ නිසා අද ඔබ අදින් පස්සේ නේද? ඔබ සුසාන භූමිය මේ පැත්තේ තියෙනකොට ඒ පාර යනකොට මෙහෙම බලාගෙන යන්න එපා. අද ඔබ යන්න මේ පැත්ත ඔහොම බලාගෙන. නේ කනත්ත මේ පැත්තේ තියෙනවා හොඳට බලාගෙන යන්න. මොකද යක්කු දුවයි ඔබ දිහා බලලා. එහෙම වෙන්න ඕනේ. ඇයි අපි දකිනවා මෙතන පාවුල්තුමා මේ යාඥා කරන කට්ටිය පාරේ යනකොට දේවාලය ඇතුලේ හිටියා වූ අර සාත්තර කියන කාන්තාවට ඉන්න බැරි වුණා. එළියට පැනලා කෑ ගැහුවා. මේ දේවදාසයෝ මේ යේසුස් වහන්සේගේ ගැලවීමේ මාර්ගය ප්‍රකාශ කරන දෙවියන් වහන්සේගේ මිනිස්සුયો කියලා කෑ ගැහුවා. මේගොල්ලෝ බැලුවා පාඩුව යන්න ගියා. දවස් දෙක තුනක් බැලුවා මේක හරියන්නේ නැහැ. මේ කාන්තාව දිගටම කෑ ගහනවා. මේ යක්ෂාත්මයෙන් ආවේශ වෙලා මේ සාත්තර කියන කාන්තාව නිතරම මේක කියන්න පටන් අරගත්තා. ඊට පස්සේ පවුල්තුමා එක වෙලාවක් මොනවද කරේ? ඈ බොහෝ දවසක්ම මෙසේ කළාය. ඉතින් මේ යක්ෂාත්මය ආවේශ වෙලා ඉන්න නිසා දේවදාසයෝ මෙතන යද්දී මේ කාන්තාවට නිකන්ම හින්න බැරි වුණා. කෑ ගහන්න ගත්තා. බොහෝ දවසක් මෙහෙම කළා. එවිට පාවුල් අතිශයින් අප්‍රසන්න වී. පාවුල්තුමා බැලුවා නකරදරයක්ද මේක කියලා. නෑ හැමදාම මේව කැකක ඉන්නවනේ කියලා. පාවුල්තුමා මොකද කරේ? හැරි ආත්මෙට කතා කොට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අහක් කළා ඵලයන් කියලා කිව්වා. අහක් වෙන්න උඹට අණ කරමි කීවේය. ඒ වෙලාවේ මේ පෑම යකදුරු වුණා. දැන් දේවාලේ නටන වෙලාව ආවා. කාන්තාව ආවා. ස්වාමීරු කියනවා නංගි කියන්න සාත්තර. බෑනේ අයියා. යකා නෑනේ. දැන් කට්ටිය ඇවිල්ලා ඉන්නවා සාත්තර අහන්න. කියන්න. බෑ. එයි නෑ. කියන කෙනා නෑ. ඊට එන්න ගියා. මොනවද උනේ? කියනවා. ඊට පස්සේ කිව්වා මෙහෙමයි අර පාවුල්තුමා ඇතුළේ ඉන්න එක දුරු කරයි කියලා කිව්වා. දැන් මෙතනින් එහාට බිස්නස් එක කඩාගෙන වැටුණා. හරියට තරහා ගියා. මොකද කරේ? මේ මිනිස්සු ගිහලා දේවදාසයෝ යාඥා කරගෙන ඉන්න තැනට ගිහිල්ලා මේ අත්අඩංගුවට අරගත්තා. අරගෙන කෙලින්ම රිමාන්ඩ් කරා. ඒ සල්ලි දිනවනේ. ටිකක් වියදම් කරා. දැම්ම දේවදාසයන් ඇතුළට. හරිද? දැන් මොනවද උනේ? 19 වෙනි වචනේ කියන නමුත් ඇගේ ස්වාමියවරු තමුන්ගේ ලාභ ලැබීමේ බලාපොරොත්තුව නැති වූ බව දැක පවුල් සහ සීලස් අල්ලා වෙළඳාම් පොළට ඇදගෙන ගොස් මුලාදෑනින් ඉදිරියේ සිටුවෝය. නඩුකාරයන් ළඟටද ඔවුන් ගෙන ගොස් යුදවරුවෝ මිනිස්සු අපේ නුවර අතිශයින් කලමමින් රෝමයන් වූ අප විසින් පිළිගන්ටවත් පවත්වන්නට නුසුදුසු චාරිත්‍ර උගන්වතුයි කිව්වේ. දැන් මේ ඇත්තද කිව්වේ? නෑ. මේ බොරු චෝදනාවක් දැම්ම මේ මිනිසුට. ඇයි දන්නවද? අරගොල්ලන්ගේ මේ එයාගේ දේවාලේ යක්ෂයා දුරු කළානේ. ඒ හින්දා පාවුල්ට සීලස්ට විරුද්ධව බොරු චෝදනාවක් දැම්මා. මේ මිනිස්සු අපේ ගම කලබනවා, අපේ නගරේ කලබනවා, අපි ඉගෙන ගත්ත නැති බොරු ගන්නවා මේ මිනිස්සු කියලා මේගොල්ලන්ට බොරු චෝදනාවක් දැම්මා. දාලා ඉවරුනාට පස්සේ මොනවද උනේ? කෝට වලින් තලන්න අණ කළා කියනවා. ඔවුන්ට බොහෝ පහර දුන්නායින් පසු හිරගේ දමා ඔවුන් ප්‍රවේශමෙන් රැකවල් කරන්න හිරගේ මුලා දෙන්නට අණකොළොය. ඉතින් අන්තිමට උනේ මේ දෙන්න හිරගෙදරට දැම්ම. ඔන්න යකේ දුරු කරන්න ගිහිල්ලා වෙච්ච දෙයක්. නමුත් යක්ෂයා දුරු කරන්න මෙයාලා තුලින් ක්‍රියාත්මක වුණා වූ සුද්ධාත්මයන් වහන්සේගේ ආලේපේ බලය මේගොල්ලෝ තුල තාමත් තියෙනවා. දන්නවද? පීඩාවක් එන විට සුද්ධාත්මයන් වහන්සේ ඔබව අතහැරලා යන්නේ නැහැ. ඔබේ ආර්ථිකය වෙන්න පුළුවන්, වක්කාර අසනීප තත්ත්වයක් එන්න පුළුවන්. ඔබගේ ශරීරයට රෝගයක් ආවා කියලා ඔබේ ආත්මය ලෙඩ වෙලා නැහැ. දැන් පෞගේ කාලේ බ්‍රදර් ප්‍රියන්ත මේ කොවිඩ් වලට ඉස්සෙල්ලා හරිද නේ අවුරුදු 3කට 4කට උඩින් මේ එක දවසක් එයාට පොඩක් උණ හැදිලා. දැන් එයාට කෝල් එකක් ඇවිල්ලා මේ එක්කෙනෙකුට යාඥාවක් කරගන්න. මම මට කෝල් එකක් දීලා කියනවා පාස්ටර් මට ටිකක් උණ අසනීපයි. අර එක්කෙනෙක් කෝල් එකක් දෙනවා මේ ලෙඩ යාඥා කරගන්න මේ පාස්වර්ඩ් යාඥා කරනවාද? මම ඇයි? නෑ ඉතින් මං උණ හැදිලානේ. මං කිව්වා ඔයාගේ ඇඟට උණ තිබ්බට ඔයාගේ ආත්මෙට උණ නෑ. හරිද? ඔයා යාඥා කරන්න. ඒ මනුස්සයා සුවය ලබයි. ඊට පස්සේ යාඥා කරේ මනුස්සයා සුව වුණා.
මෑත් හොඳ වුණා. දැන් මනුෂ්‍යයන්ට සමහර ගැටලු වෙනකොට ඔබ හිතනවා ඔබ තිල ඉන්න ශුද්ධාත්මයන් වහන්සේත් අර ඔරුවේ උන්වහන්සේ නිදාගත්තා වගේ ශුද්ධාත්මයන් වහන්සේ දැන් නිදාගෙන හිටියා කියලා. දන්නවද යේසුස් වහන්සේ එදා නිදාගත්තේ ගෝලයන්ව පුහුණු කරන්නටයි. උන්වහන්සේ කුණාටුවක් එනවා කියලා දන්නවා. දැන් ඔබ හිතන්න එපා ඔබට කුණාටුවක් එද්දී එදා යේසුස් වහන්සේ ඔරුවේ නිදාගත්තා වගේ අද ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල නිදාගෙන ඉන්නවා කියලා නෑ. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුලින් ක්‍රියා කරන්න බලාගෙන ඉන්නවා. ආමේන්. හැබැයි ප්‍රශ්නේ ඔයාගේ ඔළුව ඔයාගේ මනස. ඔයාට වැරදි මනසක් තියෙනවා. මම දුර්වලයෙක්. දැන් මට ප්‍රශ්නයක් තියෙනවා. මට පීඩාවක් තියෙනවා. දැන් මට රෝගයක් තියෙනවා. දැන් දෙවියන් වහන්සේ මාත් එක්ක නැහැ කියලා. නෑ. මම කියනවා දෙවියන් වහන්සේ බලවත්වත් එක්ක ඉන්නවා. උන්වහන්සේ ගින්නක් වගේවත් එක්ක ඉන්නවා. ආමේන්. උන්වහන්සේ ආවත් හැරලා නෑ. ඒ නිසා ඔයාගේ මනස අධෛර්ය කරගන්න එපා. ගොඩක් අයගේ වැටෙන්නේ මනස ආත්මෙ නෙමෙයි. ආත්ම වැටලා මානසික කියන්නේ සමා වෙන මානසිකව වැටිලා නැත්නම් මනස අධෛර්යමත් කරගෙන කාලයක් ගියාට පස්සේ තමයි ආත්මය දුර්වල වෙන්නේ. නමුත් කවදාවත් ඔයාගේ මනස අධෛර්ය වුණා කියලා ආත්මන් වහන්සේ අධෛර්ය වෙලා නැහැ. හලෙලූයා. ආත්මන් වහන්සේ ඔයා තුලින් ක්‍රියාත්මක වෙනවා. දැන් පේදුරු සමා වෙන පාවුල් සහ සීලස් මේ ප්‍රශ්න හින්දා මේ යක්ෂයා දුරු කරපු හින්දා මේ දෙන්නව අරගෙන ගිහිල්ලා බොරු චෝදනා දාලා දැම්ම හිර ගෙදරට. ආත්මයන් වහන්සේව හිර කරන්න බෑ. මනුෂ්‍යයාගේ අතපය ගැට ගහන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ ආත්මයන් වහන්සේ හිර අඩා සිර දාන්න බෑ. මධ්‍යම රාත්‍රියේ ආවා 25 වෙනි වගන්තිය බලමු. ක්‍රියා 16:25. නමුත් මධ්‍යම රාත්‍රිය පමණේදී පාවුල්ද සීලස්ද යාඥා කරමින් දෙවියන් වහන්සේට ගී කීවෝය. දැන් මේගොල්ලෝ හිරගේ ඇතුලේ praise and worship. hallelujah. මේගොල්ලෝ හිරගෙදර ඇතුලේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. දැන් මට මතකයි මම හිරගෙදරට වැටුණා. හිරගෙදර නෙවෙයි පොලිස් හිර මැදිරියට වැටුණා. ඊයේ පෙරේදා නෙවෙයි. සමහර අය පහුගිය කාලේ මට චෝදනාවක් දාලා තිබ්බා අර හිරේ ගියපු එකාගේ පල්ලියට යන්න එපා කියලා. මම ගියා. මම O level කරලා A level කරන කාලේ මට අවුරුදු 19යි 18යි මං හිතන්නේ. මේ කියන්නේ 1992 හරිද 17යි 92 දෙසැම්බර් වල මගේ යාළුවෙකුට විභාග ලියුවා. ඔබ දන්නවනේ මේ සාක්ෂිය අලුතෙන් ඉන්න අය දන්නේ නැත්නම් පොඩ්ඩක් කියන්න. ඒ කියන්නේ 91 මම O level කරේ 92 A level bio science කරන්න ගියා. 91 මාත් එක්ක හිටපු යාළුවෙක් විභාගේ ෆේල් වුණා. ඉතින් මගේ හොඳ යාළුවෙක්. ඉතින් මට කිව්වා මේ O level පොඩක් ලියලා දෙන්න පුළුවන්ද බං කියලා. මම හරි කරමු කියලා ගෙදරට හොරෙන් එහෙමනේ ඒ කාලේ. නීති විරුද්ධ වැඩ. ඒක හොඳ නෑ කවුරුත් එහෙම කරන්න එපා. හරිද? මේ මම 92 දෙසැම්බර් වල යාළුවාට විභාගේ ශාලාවේ එයාගේ සීට් එකේ මම වාඩි වුණා. ලියලා පළවෙනි දවසේ ලියුවා. ප්‍රශ්නයක් නෑ. දෙවෙනි දවසේ චණ්ඩියා වගේ ගිහලා ලියන්න පටන් අරගත්තා. දෙවෙනි දවසේ දිග කතාවක් කෙටියම කිව්වොත් පොලිසියෙන් ඇවිල්ලා ශාලාධිපතිත් එක්ක ඇවිල්ලා පිටිපස්සෙන් ඇවිල්ලා එක පාට මගේ අත ඇල්ලුවා. බලනකොට පොලිසියෙන් එහෙම මාව අරගෙන ගිහිල්ලා මේ මොනවාද අධ්‍යාපන කාර්යාලයේ වාහනයකින් මාව කුරුණෑගල පොලිසියට අරගෙන ගිහිල්ලා මේ බංකුවේ වාඩි වෙලා ඉන්නේ කියලා රෑ වෙනකොට ඇඳුම් මාරු කරගත්තා. ඊට පස්සේ දැම්මා කූඩුව ඇතුළට. පහවදා ඒ කියන්නේ එළි වෙනකන් මං ඇඬුවා. එක සිර මැදිරියකට දැම්ම තුනක් තියෙනවා සිර මැදිරි එකකට දැම්ම ගඳ ගහනවා පුදුම විදිහට. මං කිව්වා අනේ අංකල් එහා පැත්තකට දාන්නකො මේක ඉන්න බෑ කියලා. ඊට පස්සේ ආයෙ එනවා කියලා අර කැරලා මේකද ඒක ඊට වඩා ගඳයි. මං කිව්වා අනේ මේක ඉන්නත් බෑ. ඔක්කොමම තමයි ඔය ඉන්නවා කියලා කිව්වා. ඒ කියන්නේ টয়ලට් එකත් ඒක ඇතුළේම තියෙන්නේ අර පොහොර බෑග්ස් වලින් පොඩ්ඩක් වට කරලා. ඉතින් ඒ වෙලාවේ JVP කාලේ ඔය අල්ලගත්තු කටිය මේ ගෙනල්ලා තිබ්බයි තෙන්ට. දැන් ඕක උනේ 93නේ. ඒතර 89 JVP කලබලකාරය අල්ලගත්තු කට්ටියත් සමහර අය එතන හිටියා. ඉතින් ඒගොල්ලෝ කිව්වා මල්ලි මේ අපි උපාධිධාරියෝ මේ අපිට වෙලා තියෙන වැඩේ පේනවනේ. කරන් ගන්න එපා මල්ලි කියලා ඒගොල්ලෝ නිදාගත්තා. මම එළි වෙනකන් ඇඬුවා. මට වෙච්ච දේත් එක්ක. මගේ යාළුවාවත් මාව බලන්න ආවේ නැහැ. ඔක්කොම අතහැරලා දැම්මා. ටීචර්ස්ලත් ඇවිල්ලා බැනලා ගියා. පොලිසියෙත් හිටියා ටීචර් කෙනෙක් මේ මෙයාගේ මහත්තයා මේ IP කෙනෙක්. ඉතින් යත් ඇවිල්ලා පුතේ මොනවද කරගත්තේ කියලා. කොහමරි පහවදා පොලිස් අප මත මාව මුදා හැරියා. ඊට පස්සේ ඉන්කෝයක ගියා මාස 6ක්. අන්තිමට කිව්වා ඔයාට අවුරුදු 5කට රජයේ කිසිම විභාගයකට වාඩි වෙන්න බෑ. විභාගේ තහනම් කරලා දැම්මා. ඒත් එක තමයි මං වැටිලා විනාශයට යද්දි යේසුස් වහන්සේ මාව බේර අරගෙන අද ඔබ ඉස්සරහා තියලා තියෙන්නේ. ඉතින් ඔය කූඩුවේ ඉද්දි ඒ අත්දැකීම මට තියෙනවා. ඒක මම මේ කියන්න ගත්තේ. ඒ කියන්නේ එපා වෙනවා ඔය එක රැයකට. එතකොට ඔය මාස ගණන් අවුරුදු ගණන් සිරමැදිරි වල ඉන්න කට්ටියගේ මානසික තත්ත්වය මොන වගේද කියලා හිතන්නකෝ. නේ චණ්ඩිකන් දාන්න පුළුවන් එළියේ. හැබැයි ඕක ඇතුළට ගියාට පස්සේ මේ
ඔක්කොම ඉවරයි නේද? දන්නවනේ ඒ සැප හරි අමාරුයි. මම ඔය බරපතල වැඩ ඇතුව මේ බන්ධනාගාරගත වුණේ පොලිස් සිරමැදිරියේ හිටියා පහෝදා යපදෙනකන්. උසාවි දැම්මේ නැහැ පොලිස් සැප මත මුදා හැරියා ඉන්ක්වයර් එකෙන් විභාගෙට අහනම් කරලා දැම්මා. හැබැයි ඒක රෑ මම ඇඬුවා. පුදුම විදිහට මට කලකිරලා එපා වෙලා යාළුවොත් එපා වෙලා අමුතුම જાතිය දෙයක් වුණා. මම හිතනවා ඒ තමයි දෙවියන් වහන්සේගේ වැඩේට මාව සූදානම් කරන්න ගත්ත පළවෙනි පියවර කියලා. දැන් මම දන්නවා මොකේකටද මාව ගෙනාවී කියලා. හැබැයි ඒ දවස්වල මේ පීඩා එද්දී මම හිතුවේ මං ඉවරයි කියලා. නමුත් එහෙම දෙයක් වුණ නැහැ. උන්වහන්සේ මාව තෝරාගත්ත පළවෙනි ස්ථානේ එතන. ඉතින් එදා මට මගේ විභාග ලියපු යාළුවත් එක්ක මම ඒ කාලේ ගොඩක් තරහ වෙලා හිටියේ. හේතුව මේ මිනිහා මාව බලන්නවත් ආවේ නැහැ. මිනිහා ප්‍රචාරය කරලා තිබ්බා මම රුපියල් 5000කට මිනිහාට විභාග ලියුවා කියලා. ඉතින් ඕන්නේ නැහැ ඊට පස්සේ. යාළුවෝ ඒ බොරු දෙයක් ඒක ඇත්ත දෙයක් නෙවෙයි. එහෙම කියලා තිබ්බා මිනිස්සුත් එක්ක. රුපියල් 5000කට ඌ විභාග ලියුවේ මට කියලා මිනිහා බේරුණා. මං සල්ලි ගත්තේ නැහැ. මට දැන් ගත්තා කියලා කීවත් ප්‍රශ්න නැහැ නේ දැන් උනත් නේද? හැබැයි ගත්තේ නැහැ. ඒක බොරු චෝදනාවක්. ඉතින් පස්සේ මට හරියට අධෛර්යය වුණා කලකිරුණ යාළුවොත් එක්ක මේ එදා හිරමැදිරියෙන් එළියට මාව අරගෙන ඊට පස්සේ SFC ඔෆිස් එක තිබ්බේ අර වැහැර පොඩක් ඇතුළට වෙන්න. දැන් තියෙන පාර ඉර නෙමෙයි චුට්ටක් ඇතුල් පාරක අර ආදර්ශ ඉස්කෝලේට පිටිපස්සේ තිබ්බේ SSP ඔෆිස් එක. එතන තමයි මට ඇප දුන්නේ. ඊට පස්සේ මාස්පතා ගිහිල්ලා මේ අත් අකුරු දෙනවා ඉන්ක්වයර් එක දිගටම ගියා. ඉතින් ඔය එදා මාව නිදහස් කරගෙන ජීප් එකේ මාව SSP ඔෆිස් එකට ගෙනිච්චා. එතනින් ඇප දීලා ඔක්කොම කරලා ඉවරලා ඊට පස්සේ ආයි ජීප් දුන්නේ නැහැ. ඊට පස්සේ අර සරමත් ඇඳගෙන ෂර්ට් එක අතරම බස් එකේ ගෙදර ගියා. ඉතින් මේ එදා ඉඳලා මම කරේ අඬපු එක. ගෙදරින් හොඳටම බයිනෝ. මොකද්ද උඹ කරගත්තේ? මොකද්ද කරගත්තේ? එදායින් පස්සේ මම ගෙදරින් එළියට ගියා. යාළුවන්ගේ ගෙවල් වල හිටියා. මෙන්න මේ මගේ සම්පූර්ණ ජීවිතේ ව්‍යාකූල වුණා. එදායින් පස්සේ ගොඩක් මම කලකිරුණු ජීවිතයක් ගත කරේ. ඉතින් යේසුස් වහන්සේ තමයි පුදුම ප්‍රේමයකින් 94 මාව තෝරගෙන ගැලවීමදී තෝරගෙන නෙමෙයි කැඳවගෙන තෝරගත්තේ කලින් මවන්නත් ඉස්සර වෙලා කැඳවගෙන උන්වහන්සේගේ සේවය වැඩේ බාර දීලා මේ දුර ගෙනල්ලා තියෙන්නේ. ඉතින් නැත්තරම නැති වුණු මිනිහෙක් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ වැඩේට තෝරගත්තේ. ඉතින් මේක දෙයියන්ගේ වැඩක්. ආමෙන්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. රයිට්. ඉතින් මම ඔබට කතා කරගෙන ආවේ අර හිරගෙදර අත්දැකීම. ගීතිකා නෙවෙයි. සින්දු නෙවෙයි. එතෙන්ට ගියපහම ජීවිතේ එපා වෙනවා. නමුත් පවුල් සහ සීලස් එතන හිටියේ බලයලත් මිනිස්සු හැටියටයි. මම ඒකයි ඔබට කියන්නේ. ඔවුන්ගේ අත් දඬු ගැසුවා. ඒවත් දඬු කඳේ ගැහුවා, දන්වල වලින් ගැට ගැහුවා. නමුත් ඔවුන්ගේ තුල හිටියා වූ ආත්මයන් වහන්සේව හිර කරන්න බැරි වුණා. ඒ ආත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා උන්ට දැනුණා. හලෙලූයා. උන්ට දැනුණා ශුද්ධාත්මයන් වහන්සේ වැඩ කරනවා. ඔවුන් ගීතිකා ගායනා කරන්න ගත්තා. ඔවුන් ප්‍රශංසා කරන්න පටන් අරගත්තා. ඔවුන්ට එතන හිර ගෙදරක් කියලා තේරුණේ නැහැ. ඔවුන්ට දැනුණා දෙවියන් වහන්සේගේ අභිමුඛය. දන්නවද ඔබ ආලේපේ තුලින් ක්‍රියාත්මක වන විට ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ක්‍රියාත්මක වන විට ඔබට ගැටලු පීඩා ප්‍රශ්න දැනෙන්න යන්නේ නැහැ. ඔබ ගැටලු වලින් පෙළෙන්නේ මානසික වැටෙන්නේ ඔබ අභිමුඛයෙන් ඈත් වුණාම. ඒ නිසා මම ඔබට ආරාධනා කරනවා දෙවියන් වහන්සේගේ අභිමුඛය තුල ජීවත් වෙන්න. එවිට මේ ලෝකේ ප්‍රශ්න ඔබ ගණන් ගන්නට යන්නේ නැහැ. ඇයි ඊට වඩා බලවත් කෙනෙක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. හාලෙලූයා හාලෙලූයා. බලවත් කෙනෙක් ඔබ තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අභිමුඛයේ ප්‍රශංසාව, අභිමුඛයේ අන්‍ය භාෂාව, අභිමුඛයේ নমස්කාරය ඔවුන්ට දැනුණා ශුද්ධාත්මයන් වහන්සේ ක්‍රියාත්මක වෙනවා. ඔවුන් හිරගත කළාට ඔවුන් නිදහසේ හිටියා. ඔවුන්ට දැනුන්නේ ඒ පීඩාවක් හැටියට. ඔවුන්ට දැනුන්නේ ඒ ප්‍රශ්නයක් හැටියට. ඇයි ඔවුන් අභිමුඛයේ තුල ජීවත් වුණා. කීදෙනෙක් අල්ල ගන්නවද මේක? හලෙලූයා. වාත උසලා ආමෙන් කියලා කියන්න එහෙමන. කීදෙනෙක් අල්ල ගන්නවද මේ උදෑසන? ආමෙන්. උන් ප්‍රශ්න හිටියට දැක්කේ නැහැ. ඔවුන්ට අභිමුඛයේ දැනුණා. ඔවුන්ට ශෝකේ දැනුන්නේ නැහැ. ඔවුන්ට වේදනාව දැනුන්නේ නැහැ. ඔවුන්ට කලකිරීම අධෛර්යමත්කම දැනුන්නේ නැහැ. මද දේව සේවය කරන්න කියලා වෙච්ච දෙයක් එළියට ගියාට පස්සේ නම් ආයෙනම් සේවය කරන්නේ නැහැ. ගත්ත තීරණයක්. ඔන්න සීලස් ඔයා කොහොමද? දෙන්න දැන් සාකච්ඡා කරනවද? ඔව් පවුලු මාත් හිතුවා
මේ වැඩි හරියන්නේ නැහැ බං. නෑ. ඔවුන්ට ඒ වගේ සිතුවිල්ලක්වත් ආවේ නැහැ. ඔවුන්ට දැනුනේ වෙනස් දෙයක්. ඔවුන්ට දැනුනේ දේව අභිමුඛය. ශුද්ධාත්මයන් වහන්සේ අප සමගයි. හලෙලූයා. ඔවුන් අන්‍ය භාෂාව කතා කරගෙන මධ්‍යම රාත්‍රියේ මේ හොඳ නිදා ගන්න ඕන වෙලා ප්‍රශංසා කරන්න පටන් ගත්තා. ඔවුන් කොච්චර අභිමුඛයේ ගායනා කරගෙන හිටියද? දැන් හිර ගෙදර ඉන්න අය දන්නවනේ ඔබ කොහොමද කියලා නේද? දන්නේ නැහැ නේද? දන්නේ නැහනේ සමා වෙන්න. දන්නෝ දනිති. ඒක කියන්න. දන්නෝ දනිති. අර ක්‍රෑන් ගාලා ගහන්නේ දන්නෝ දනිති කියලා. ඒ දැන් නෑ ඒවා. ඒ කාලේ මේ ඔය සමහර මේ උත්සව කාලේ එක තැන්වල අර සරුවත් බාර තියෙන්නේ. අර පාට දාලා උඩින් දොඩම් ගෙඩියක් තියලා අන්න ඒ තැන්වල අර බෝතල් මේ ගලවන අර පොඩි කටර් එක තියෙන්නේ. ඒක අරගෙන බෝතල් වලට ගහනවා ට්‍රින් ට්‍රින් දන්නෝ දනිති. ට්‍රින් ට්‍රින් දන්නෝ දනිති කියනවලු. ඉතින් ඇත්තටම කවුද දන්නේ? දන්න අය දන්නවා. මොනවද දන්නේ? ඕක ආසේ කසිප්පු තියනවා කියලා. එතකොට සරුවත් බොණ්ඩ ගිහිල්ලා දෙපැත්ත බලලා ටොස් ගාලා උඩට දාගන්නේ කසිප්පු. ඊට පස්සේ අර ආයෙක දීලා ට්‍රින් ට්‍රින් දන්නෝ දනිති. ඉතින් මට ඔබට කිව්වට වැඩක් නැහනේ. හිර ගෙදර ඉන්න අය ගැන ඔබ දන්නව නේද කියලා. ඔබ දන්නේ නැහනේ. දැන් ඒක දන්නෝ දනිති. මං අහන්නේ හිර ගෙදර ඉන්න මිනිස්සු කැමතිද නින්දට බාධා කරනවට? ඔවුන්ට දෙන එකම සැනසෙල්ල නිදා ගන්න වෙලාව. ඇයි උදේ ඉඳන් රැ වෙනකම් බරපතල වැඩ සහිත දඬුවම්. ඒවා විඳලා දර පළලා අර කරලා මේවා කරලා රැට එන්නේ ටිකක් නිදා ගන්න. එතකොට පවුල් සහ සීලස් මා බැඳුම් වලින් නිදහසුවා කියලා ගායනා කරද්දි ඔයි කට වහගෙන ඉන්නවක නිදා ගන්න වෙලාවක් නැහනේ. පුදුම දේ කියන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛය මුළු හිර ගෙදරම ආක්‍රමණය කළා. හරිද? මෙතන ලියලා තියෙනවා හිරකාරයෝගේ ප්‍රතිචාරය මොකද්ද? 25 නැවත කියන්නේ. නමුත් මධ්‍යම රාත්‍රියේ පමණේදී පාවුල්ද සීලස්ද යාඥා කරමින් දෙවියන් වහන්සේට ගී කීවෝ. මේ මිනිස්සු හොඳට නිදා ගන්න වෙලාවේ මධ්‍යම රාත්‍රියේ මේගොල්ලන් ගීතිකා ගායනා කරන්න ගත්තා. මොනවද උනේ? හිරකාරයෝද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියෝය. වව්. මේ දරුණු ගණේ හිරේ යන්නේ ඉතින් නිකම් මිනිස්සු නෙවෙයිනේ. දරුණු ගණේ මිනිස්සු ආගෙන හිටියා නිදා ගන්න නැතුව. අද ආත්මිකයයි කියන මිනිස්සුන්ට දේශනා කරද්දී නිින්ද යනවා. ආත්මිකයයි කියන මිනිස්සුන්ට ගීතිකා ගායනා කරද්දී නිදාගෙන වැටෙද්දී මේ අපරාධකාරයෝ ගීතිකා අහනවා. ලොකු වෙනසක් නේද ඒක? මේ හිරකාරයෝ අහගෙන හිටියා. මේගොල්ලෝ ප්‍රශංසා කළා. මේගොල්ලෝට දැනුනේ නැහැ හිර ගෙදර ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝට පීඩාවක් හැටියට දැනුන්නේ නැහැ. ඔබ අභිමුඛයේ සිටින විට ඔබට පීඩාවක් හැටියට දැනෙන්නට යන්නේ නැහැ. කියන්න ළඟ එක්කිනාට ඔය කියපු එක. ආමෙන්. ඔන්න ප්‍රීතිය. ඔම් ගායනා කරන්න ගත්තා. ඔම් ප්‍රශංසා කරන්න පටන් අරගත්තා. දන්නවද දෙවියන් වහන්සේගේ රාජ්‍ය නිකන් හිටියේ නැහැ. එක ක්ෂණයකින් එතන තත්ත්වය වෙනස් වුණා. එක පාට පොළව හෙල්ලුණා. පොළොව කම්පාවක් ආවා. හිර ගෙදර අත්තිවාරම හෙලුණා. ඔක්කොම අර බිත්ති කඩාගෙන වැටුණා. දන්වැල් ගැලවිලා ගියා. හිරකාරයෝ ටික නිදහස් වුණා. හිර ගෙදර මුලාදෑනියා කඩුව අරගෙන මැරෙන්න ගියා. මොකද මේ හිරකාරයෝ දැන් පැනලා ගියා කියලා හිතාගෙන. පාවුල් කෑ ගහලා කිව්වා "ඕ මැරෙන්න එපා. අපි පැනලා ගියේ නෑ. අපි ඉන්නවා." ඊට පස්සේ මේ මනුස්සයා කෑ ගහලා හැවුවා "ගැලවෙන පිටිස මම මොකද කරන්න ඕනේ?" පාවුල් කිව්වා "ස්වාමී යේසුස් වහන්සේ කිරේ අදහ ගනින් එවිට උඹ ගැලවෙනවා" කියලා. ආමෙන්. ඔව් හිර ගෙදර සුභාරංචිය කතා කරන්න පටන් අරගත්තා. ආමෙන්. හalleluya. ඔබට තේරෙනවද? ඒකයි ක්‍රියා 1:8 දී කීවේ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වෙතට පැමිණි කල ඔබ බලය ලබනවා කියලා. ඇයි ඒ බලය ඔබේ වාතාවරණය වෙනස් කරන්නට යනවා. කියන්න දෙවියන් වහන්සේගේ බලය මගේ වාතාවරණය වෙනස් කරන්නට යනවා. ආමෙන්. ඒ විට ඔබ පරාජිතයෙක් නෙවෙයි. ඔබ ජයග්‍රාහී මිනිසෙක්. ඒ නිසා ඔබගේ ආකල්ප වෙනස් කරගන්න. ඔබ තවත් රෝගියෙක් ලෙස දකින්න යන්නට එපා. ඔබ දුර්වලෙක් හැටියට දකින්න යන්නට එපා. මම දුර්වල නෑ, මම ශක්තිමත්. අපි අර ගායනා කරන්නේ නේද? දුබලයන් කියන්නේ මම ශක්තිමත් කියලා. රෝගීන් කියන්නේ මම සුවපත් කියලා. ඔව්. ඇයි දෙවියන් වහන්සේගේ ආලේපේ මා සමගයි. හalleluya. ඒ නිසා ඔබ අදහිල්ල අත්පත් කරගන්න. මම ඒකයි පේදුරුගේ වෙනස ඔබට පෙන්වුවේ. ඔරුවේ හිටපු පේදුරුත් සුදර්ශන දොරටුව ළඟ හිටියව පේදුරුත් වෙනස්. මොකක්ද වෙනසට හේතුව? ඒ තමයි පෙන්තකොස්ත දවස. ඒ තමයි ශුද්ධාත්මයන් වහන්සේගේ වැගිරීම.
ඔහුගේ ජීවිතය උඩු යටිකුරු කරන්න පටන් අරගත්තා. බය ගැහුණු පේදුරු ඊට පස්සේ නිර්භීතව යුදව ඉස්සරහා දේශනා කරන්න පටන් අරගත්තා. 3000ක් ගැලවීම ලබනවා, කොරු ඇවිදිනවා, ප්‍රාතිහාර්යයන් සිදුවීගෙන යන්න ගත්තා. ඇයි? ඔව් දැන් බලවත් මිනිසෙක්. ඒ නිසා මම ඔබට කියනවා ඔබ ගැලවීම ලබලා සිටින ඔබ දැන් බලවත් මිනිසෙක්. ඔබ වාතාවරණය වෙනස් කරන කෙනෙක්. ඔබ ජයග්‍රාහකයෙක්. හලෙලූයා.